හරි අපි එහෙනම් අපි බලමු දැන් ටිකක් අපි ගිය සුමානේ මොනවද ඉගෙන ගත්තේ කියලා. ගිය සුමානේ පොඩක් ටෙක්නිකල් ප්‍රශ්නකුත් ආවා. යන්න එපා සමහර ටෙක්නිකල් ප්‍රශ්න ආයෙ එනවා. right? නමුත් දැන් හුඟක් දියුණු වෙලා තියෙනවා. ඉතින් කරගෙන යනකොට තමයි යම් යම් අපි යම් දුර්වලතා හඳුනාගෙන දැන් ඒක පහසුවෙන්ම හදාගෙන තියෙනවා. දැන් ඉතින් ඉස්සරහට තවත් හොඳයි. හරි දැන් අපි බලමු ගිය සුමානේ අපි මොකද්ද ඉගෙන ගත්තේ කියලා ප්‍රධාන වශයෙන්. අද සහභාගී ගිය සුමානේ සහභාගී නැති අයට පොඩ මතක් කරන්න අපි මොකද්ද ඉගෙන ගත්තේ. දැන් ඔයගොල්ලන්ට අලුතෙන් මම එවල ඇති ආයතනික යහපාලනය කියලා අද අපිට මේක ඉවර වුණොත් අපි ආයතනික යහපාලනයත් පටන් ගන්න පුළුවන්. ඒ ටියුට් එක හම්බෙලා ඇති කියලා මම හිතනවා. right? ඒකත් එක්ක ෆලෝ අප් කරගන්න. අනිත් එක මතක තියාගන්න දැන් මම මෙතන කියන හැම එකක්ම නෝට් එකකින්ම එකෙන් වචනෙන් දෙන්න බෑනේ. එතකොට ඔයගොල්ලන්ගේ ස්ලයිඩ් ෂෝ එක හරියම නැත්නම් ප්‍රසන්ටේෂන් එක අරන් ඒ කෑල්ලට අදාළ වැදගත් කියලා හිතන එක ප්ලෑනින් ලියා ගන්න. තේරුණා නේද? මට දැන් ගිය සුමානේ මම ඔයගොල්ලෝගෙන් අහුවාම එකිනෙකව සර් කියන ඔක්කොම නෝට් එකේම නෑනේ කියලා. ඒ ඔක්කොම කියන්නේ වචනේ නෝට් එකේ දාන්න බෑනේ දරුවෝ. ඒ නිසා ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනම දාන්න. දැන් අපි උදාහරණයක් ගමුකෝ. දැන් මම කියනවා බැංකු කොච්චරක් තියෙනවද කිව්වම පස්සේ ඒක වෙනස් වෙනවනේ. ඒ නිසා මම කියන එක මෙදාට නිකන් ඉස්සරහ ලියා ගන්න 33යි. ආන්නේ වගේ ලියා ගන්න. right? අපි දැන් බලමු ගිය සුමානේ අපි කොහෙන්ද නැවතුනේ කියලා. අපි කිව්වා බුන්වත්කම සහ නොබුන්වත් බව කියන එක අපි මුලින්ම පටන් ගත්තා. මොකද්ද බුන්වත්කම කියන්නේ? බුන්වත්කම කියන්නේ ඇත්තම වංගලොත් කියන එක නේද? දැන් යම් ආයතනයකට තම වගකීම් සපුරාලීමට තරම් වත්කම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක් තමයි අපි බුන්වත් කියන්නේ. මතකනේ ප්‍රශ්නිකුත් අපි මේකනේ කළා කැටි ප්‍රශ්නයක්. යම් ආයතනයකට තම වගකීම සපුරාලීමට තරම් ප්‍රමාණවත් වත්කම් ප්‍රමාණයක් නොමැතිවීම, එහෙම නැත්නම් තව විදිහට කියනවා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොමැතිවීම, නැත්නම් ගුණ ප්‍රාග්ධනයක් තිබීම, එහෙම නැත්නම් වත්කම් උපලබ්ධ කර ණය හිමියන්ට ණය ගෙවීමට නොහැකි වීම. මෙන්න මේ ආකාරයෙන් අපිට කියන්න පුළුවන් බුන්වත් බව කියලා. අපි ඒක දීර්ඝ ලෙස ගිය සුමානේ සාකච්ඡා කළා. ඊට පස්සේ නුබුන්වත් බව කියලා කියන්නේ මේ අනිත් පැත්ත. ඒ කියන්නේ ප්‍රධානම අපි අර්ථකථනය කරනකොට කියන්නේ ආයතනයක් ඈවර කරනකොට ආයතනයේ සියලුම වගකීම් එම ආයතනයට පියවීමට හැකිනම් ආයතනයක් ඈවර කරනකොට ඒ සියලුම වගකීම් පියවීමට හැකිනම් අපි කියනවා නුබුන්වත් බව කියලා. එහිදී අපි සාකච්ඡා කළා මතකද ඔයගොල්ලන්ට ද්‍රවශීලීතාවය සහ නුබුන්වත් භාවය කියන. දැන් මේක දෙකක් right? එතකොට නුබුන්වත් බව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ආයතනී සමස්ත ණය චිත්‍රය කෙරෙහි අවධානය යොමු කරවෙමින් දිගු කාලීනව ආයතනයට බැඳීම් සපුරාලීමට තිබෙන හැකියාව. ඒක තමයි අපි නුබුන්වත් භාවය කියලා කියන්නේ. දැන් මතක තියාගන්න අපි කිව්වා ද්‍රවශීලතාවය. දැන් ආයතනයකට ද්‍රවශීලතාවය තියෙන්න පුළුවන් අද ගොඩාක්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ආයතනයේ නුබුන්වත් කියලා. සමහරට නුබුන්වත් තිබුණා බව පෙන්නුවත් ද්‍රවශීලතාවය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු අද මට සල්ලි තියෙනවා. දැන් අද සල්ලි තිබුණා කියලා මට කියන්න බෑ මගේ ආයතනයේ හිට මේ සාර්ථක වෙනවද කියලා. ඒ වගේම තමයි අනාගතයේ සාර්ථකත්වයේ තිබිලා වැඩකුත් නැහැ. ද්‍රවශීලතාවය අද නැත්තම්. ඉතින් මේ දෙකම බැලන්ස් කරන් යන්න ඕනේ. මොකද ගනුදෙනු කරුවෙක්ගේ පැත්තෙන් ගනුදෙනු කරුවෙක් බලන්නේ මොකද්ද ආයතනයක් කෙරෙහි ආයතනයේ ද්‍රවශීලතාවය. තමුන් දැක්වු tempat කරපු මුදල් කොපමණ විදියකට ඔයගොල්ලන්ට නැත්තම් ඒ ගනුදෙනු කරුවන්ට නැවත ගන්න පුළුවන්ද කියන එකයි. right? ඊට පස්සේ මේකටම අදාළව අපි සාකච්ඡා කළා නුබුන්වත් අනුපාතය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සමාගමේ ණය සේවා කිරීමේ හැකියාව මනින ඒකකයක් තමයි නුබුන්වත් අනුපාතය. ඒ කියන්නේ අපිට කොපමණ දුරට අපිට ණය ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට නුබුන්වත් ආන්තිකය කියලා අපි කියන්නේ වත්කම් වගකීම් බැඳීම ඉක්මව ඇති ප්‍රමාණය.
රුපියල් 100ක් නැහැ රුපියල් 110ක් තියෙනවා උතන අනුපා මාජින් එක කීයද 10 ඒ වගේ right මේක අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා දැන් මම මේ කතා කරන්නේ මතක් කිරීමක් ඊට පස්සේ අපි කතා කළා බැංකු අර්බුද බැංකුව කඩා වැටීම බැංක් රන් දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ IABF එකේදී ඉගෙන ගත්තා නේද තැම්පත් කරු ඩිපොසිටර් රන් කියලා වචනයක් තියෙන තැම්පත් කරු දිවි right ඒ වගේ දැන් බැංකුවක් කඩා වැටීම කියලා කියන්නේ අපි දන්නවා බැංකුවක තැම්පත් කරුවන්ගේ මුදල් අරන් තමයි බැංකුව ණයට ලබා දෙන්නේ එතකොට දැන් මතක තියාගන්න අපි හිතමු බැංකුවක තැන්පත්කරුවන් විශාල සංඛ්‍යාවක් බැංකුවක ඉන්න ගනුදෙනුකරුවන් තැන්පතුකරුවන් විශාල ප්‍රමාණයක් බැංකුවේ නුබුන්වත්භාවය පිළිබඳව සැලකිලිමත් වීමෙන් සම තැන්පතු ආපසු ලබා ගැනීමට පෙළඹීමට අපි කියනවා බැංකු අර්බුදයක් එහෙම නැත්නම් බැංක් කඩාවැටීම ඉංග්‍රීසි වචනෙන් මතක තියාගන්න බැංක් right ඔයගොල්ලන්ට මේක හුඟක් වෙලාට කෙටි ප්‍රශ්න වලදී අහනවා දිග ප්‍රශ්න වලත් අහනවා right බැංකු අර්බුදයක් කියන්නේ කුමක් බැංකු අර්බුදයක් කියන්නේ එමනම් බැංකුවක තැන්පත්කරුවන් විශාල ප්‍රමාණයක් නැත්නම් විශාල සංඛ්‍යාවක් බැංකුවේ නුබුන්වත්භාවය පිළිබඳව සැලකිලිමත් වීමෙන් එකවර තැන්පතු මුදල් ලබා ගැනීම දැන් මේ වගේ අවස්ථාවන් ලෝකේ පවුම් දැන්ට වසර දෙක තුනකට කලින් පැවතුණා. දැන් මේ වගේ අවස්ථාවක් ආවම බැංකුව මොකද්ද කරන්නේ? මේ තත්ත්වෙන් වැළැක්වීමට. සාමාන්‍යයෙන් බැංකුව කරන්නේ මේ කරුණු. එකක් තමයි තැන්පතු ලබා දෙන ප්‍රමාණය එක තැන්පත්කරුවෙකුට සීමා කරනවා. අපි තුම අද ගන්න පුළුවන් X කියන පුද්ගලයාට උපරිමයේ ලක්ෂයයි. එතකොට අර තැන්පතු ආපසු යම යම් කිසි විදිහට වළක්ව ගන්න. එකක් තමයි තැන්පතු ලබා දීම සීමා කිරීම. දෙවෙනි කරුණ තමයි සාමාන්‍ය බැංකුවක් ඒ වගේ කළාම අනිත් කාරණේ තමයි බැංකුව ඇරලා තියෙන්නේ දවස් දෙකයි. ඒ දවස් දෙකේ තුනේ තමයි මේ බැංකුව ගනුදෙනු කරන්න පුළුවන්. ඒකකින් අර මුදල් ආපසු ගැනීම පොඩි විදිහට වළක්වීම. මේ ඒව කරන්නේ తాවකාලික පිළියම් ලෙස බැංකුව හර එකපාරට කඩා වැටීම වැළැක්වීම සඳහා. right ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සමාගමක් ඈවර කරන්නේ කොහොමද කියලා. දැන් ඕගොල්ලන්ට මතක ඇතිනේ ප්‍රශ්න හරියට එනවා මේ සමාගමක් ඈවර කිඩි ප්‍රශ්න උගක් කියලාට ඇවිල්ලා තියෙන්නේ. දැන් සමාගමක් ඈවර කරන්නේ අර සමාගම් පනතේ අංකය 267 මතකයිනේ. අංක 267 අනුව තුන් ආකාරයකට සමාගමක් ඈවර කරන්න පුළුවන්. එකක් තමයි උසාවියේ අධිකරණ ක්‍රියාමාර්ගය මගින් අපි එකට කියනවා 270 යටතේ අධිකරණ ක්‍රියාමාර්ගය මගින් උදාහරණයක් වශයෙන් කොහොමද අධිකරණ ක්‍රියාවලිය කියන්නේ ඔන්න ව්‍යාපාරයක් අරඹන්න ඕනේනේ ලියාපදිංචි කළා සංස්ථාපනය කළා වසරක් ඇතුළත ආරම්භ නොකිරීමෙන් එහෙම නැත්නම් අධ්‍යක්ෂක ප්‍රමාණවත් කට්ටියක් මුලදී ඉනවා පසුව නැතිවීමෙන් අවශ්‍ය සමාජික සංඛ්‍යාව නොමැතිවීමෙන් right ඒ වගේ අධිකරණ තීන්දුවක් ආදී නොයෙක් කරුණු සමාගමක් ණය පීමට නොහැකි වීමෙන් උසාවියේදී අධිකරණයක් මත මහන්න පුළුවන්. දෙක ඈවර කරන්න පුළුවන් ස්වේච්ඡාවෙන්. ඒ කියන්නේ ඒ ආයතනයේ සියලුම දේ එකතු වෙලා දැන් යම්කිසි පරමාර්ථය සම්කිසි පර්පස් එක සඳහා නම් මේ ආයතනය සමාගම සංස්ථාපනය කළේ අයින් ස්වේච්ඡාවෙන්. ඒකට කියනවා අපි 319ට. හවස මේ තුන්වෙනි ක්‍රමය තමයි අධිකරණීය අධීක්ෂණය යටතේ. අපි හිතමු ණය හිමියෙක් නඩු දාන. අන්න ඒ වගේ වෙලාවකදී ප්‍රධාන වශයෙන් අධිකරණ අධීක්ෂණය යටතේ තමයි සාමාන්‍යයෙන් සමාගමක් ඈවර කරන්නේ. එහෙමනම් සමාගමක් ඈවර කරන ක්‍රම තුනක් අපි ඉගෙන ගත්තා. උසාවි අධිකරණ ක්‍රියාමාර්ග, ස්වේච්ඡාවෙන් ඈවර කිරීම සහ අධිකරණ අධීක්ෂණය යටතේ. මේ ක්‍රම තුනටම. දැන් සාමාන්‍යයෙන් මේ කටයුතු සඳහා අවසරය ලබා දෙන්නේ මොන අධිකරණය? දැන් අපි දන්නවා ලංකාවේ අධිකරණ සුවස්ථා අධිකරණය, මහා අධිකරණය, අභ්‍යාචනය කරන ආදී වශයෙන් තියෙනවානේ. සාමාන්‍යයෙන් සමාගමක් ඈවර කිරීම සඳහා ඈවරකරුවෙකු උපත් කරන්නේ නැත්නම් ඒ සඳහා බලය ලබා දෙන්නේ මතක තියාගන්න දිසා අධිකරණය. මොකද්ද? දිසා අධිකරණය. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ව්‍යාපාර බලපත්‍රකරණය. අපි ඉගෙන ගත්ත ව්‍යාපාර බලපත්‍රකරණයේදී
දැන් අපි බලපත්‍රකරණය කියලා කියන්නේ මොකද්ද? දැන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න අපි සමාගමක් සංස්ථාපනය කළාන් පස්සේ ඒ ව්‍යාපාරය දැන් කරගෙන යාම සඳහා ඒ ව්‍යාපාරයට අදාළ නියාමනකුන්ගෙන් නැත්නම් ඒ බලපත්‍ර ලබා දෙන ආයතනයේ අවසරය ලබා ගන්නවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගමු බැංකුකරණය බැංකුවක් පවත්වාගෙන යාම සඳහා ඒ බැංකුව නියාමනය කරන ශ්‍රී ලංකා මහා බැංකුවෙන් බලපත්‍රය ලබා ගන්න. ඔයගොල්ලන්ට මතක ඇතිනේ මම කිව්වා අපේ කස්ටමර් චාට් එක අනුව ගනුදෙනුකාර ප්‍රඥප්තිය අනුව සෑම බැංකුවක්ම සෑම බැංකු ශාඛාවක්ම ගනුදෙනුකරුට පෙනෙන පරිදි ආයතනයේ ලයිසන් එක බලපත්‍රය පෙන්වන්න ඕනේ. මතකයි නේද? ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ගනුදෙනුකරුන්ට පෙන්වන්න මේක නීත්‍යානුකූල බලපත්‍ර ලැබූ බැංකුවක් කියලා. right? එතකොට තව උදාහරණයක් ගත්තොත් රක්ෂණ සමාගම්. රක්ෂණ සමාගම් ව්‍යාපාරය පවත්වාගෙන යන්න මොකද්ද කොහෙන්ද ගන්න ඕනේ? අපි කිව්වා එකට ගන්න ඕනේ රක්ෂණ කමිෂන් සභාවෙන්. එතකොට මූල්‍ය සමාගමක් නම් ගන්න ඕනේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්. right? අපි මතකයි නේද මේක ගැන සාකච්ඡා කළා. ඒ කියන්නේ බලපත්‍ර කරනවා කියන්නේ නියාමනය ගන්න ඕනේ. දැන් ඒ වගේ ලංකාවේ මතක තියාගන්න ලංකාවේ බලපත්‍ර නිකුත් කරන නියම දැන් මම අර කලින් කිව්වා වගේ බැංකුකරණයේදී මූල්‍ය ව්‍යාපාරයේදී රක්ෂණයේදී තරවකරණයේදී අපිට අදාළ වෙන අපි ඒ අදාළ නියාමන ආයතවලින් අදාළ නීති රීති වලට යටත්ද ව්‍යාපාර කටයුතු කිරීම සඳහා අපිට අවශ්‍යයි බලපත්‍ර ලබා ගන්න. එතකොට මේ තව දෙයක් මම මේක කියන්නම් ලංකාවේ නියාමනය ක්‍රම දෙකක් තියෙනවා. අපි එකට කියනවා එකක් කේවල නියාමන ක්‍රමය සහ බහුවිධ නියාමන ක්‍රමය. දැන් කේවල නියාමන ක්‍රමයක් කියලා කියන්නේ මේ සියලුම දේම අවසරය ලබා දෙන්නේ ව්‍යාපාර සිදු කිරීම සඳහා අවසර ලබා දෙන එක ආයතනයක්. කේවල නියාමන ක්‍රමය. ඒක ලංකාවේ නෑ. දැන් ඕගොල්ලෝ තේරෙනවානේ ලංකාවේ එක ආයතන තියෙනවානේ එක ආයතන එක නියාමන ආයතන තියෙනවා එක ආයතන බලපත්‍රය ගන්න. ඒකනේ දැන් අපි දැන් කලින් කිව්වේ ශ්‍රී ලංකා මහා බැංකුව දෙනවා තව එක කට්ටියකට. එතකොට අපිට දෙනවා ශ්‍රී ලංකා සුළුකුම් කමිෂන් සභාව තව කට්ටියකට දෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කමිෂන් සභාව රක්ෂණ සමාගම. ඒ වගේ විවිධ කට්ටිය අවසර බලපත්‍ර ලබා දෙනවා. ඒකට අපි කියනවා බහුවිධ නියාමන ක්‍රමය. නමුත් ලෝකෙ තියෙනවා මේ කේවල නියාමන. කියන්නේ අවසර ලබා දෙන්නේ බලපත්‍ර ලබා දෙන එක ආයතනයක්. ඒ උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් ඒ වගේ ගත්තොත් එහෙම අපි සියලු දෙනාම දන්න ප්‍රධාන වශයෙන් කොහේ මොකද ඔයගොල්ලෝ දන්නේ? සිංගප්පූරු ඒකට උදාහරණයක් ගන්න. හරි. එතකොට අපි ඉගෙන ගත්තා ඊට පස්සේ ඉගෙන ගත්තා ශ්‍රී ලංකාව තුළ පවතින විවිධ මූල්‍ය ආයතන. නේද? මූල්‍ය ආයතන වල ව්‍යාපාර ආකෘතින් සහ නියාමන ආකෘති. දැන් මම කිව්වේ උදාහරණ. බැංකු ශ්‍රී ලංකා මහ බැංකුව පාලනයේ නියාමන ආකෘති. එතකොට බැංකු මොනවද? අපි පටන් ගත්තා. මොකද්ද පටන් ගත්තේ? බැංකුවක් සඳහා බලපත්‍රය ලබා දීම. right? මතකයි නේද බැංකුවක් සඳහා බලපත්‍රය ලබා දෙනකොට මතකයිනේ ඔයගොල්ලන්ට බැංකුව සඳහා බලපත්‍ර ලබා දෙනකොට ඒක පොදු සමාගමක් වෙන්න ඕනේ බැංකුව කොටස් වෙළඳපොලේ ලයිස්තුගත වෙලා තියෙන්න ඕනේ සමාගම ඊට පස්සේ ඉල්ලීමක් කරන්න ඕනේ ඊට පස්සේ අදාළ ලිපි අදාළ සමේ සපෝටිව් ඩොකියුමන්ට්ස් ඒ කියන්නේ ඒකට අදාළ ලිපි මොකද අත්‍යවශ්‍ය ලිපියක් අපි කිව්වා මතකද සාංගමික පත්‍රය right අධ්‍යක්ෂක මණ්ඩලය ආදී අවශ්‍ය ලිඛිත ඉල්ලීමක් කළාම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඊට පස්සේ ඒ ක්‍රියාව සඳහා අපි ඉස්සෙල්ලාම දෙනවා තාවකාලික අනුමත ලිපියක් අපි කිව්වා LPA කියලා මතක නේද තාවකාලික අනුමත ලිපියක් ඊට පස්සේ අවුරුද්දක් පසු විපරමක් කරනවා බලනවා ඒක හොඳින් සිදු කරනවා නම් තමයි බලපත්‍රයක් ලබා දෙන්නේ එතකොට මම කිව්වා తాවකාලික අනුමත ලිපියක් ලබා දුන් පමණින් බලපත්‍රයක් ලබා දෙනවා කියන බැඳීමට නෑ. ඒ අවශ්‍ය කොන්දේ සිටුකොලොත් ඒ නියාමකයෝ සහයමයකටපත් වුණොත් ඒ බලපත්‍රය ලබා දෙන්න අපි දීර්ඝ ලෙස විස්තර කළා. දැන් අපි මේ බලපත්‍ර ලබා දෙනකොට අපි මෙහිදී සාකච්ඡා කළා ප්‍රධාන වශයෙන්
අපි දන්නවා සියලුම දෙනාම ලංකාවේ බැංකු ප්‍රමාණය නේද අපි ඔක්කොම ඉගෙන ගත්තනේ අපි බැංකු කීයක් තියෙනවද ලංකාවේ අපි සාකච්ඡා කළාම අපිට ඉගෙන ගත්තා ලංකාවේ සියලුම බැංකු ගත්තොත් එහෙම මේ වෙනකොට තියෙනවා බැංකු 30ක් right බැංකු 30ක් අපි කිව්වා ඒ 30න් 26ක් මං කිව්වා අපි ඉගෙන ගත්තා මේ බලපත්‍රලාභී සහ මේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු ගැන අපි කතා කරනකොට අපි කතා කළා ලංකාවේ තියෙන මේ අපි ඉතින් සාකච්ඡා කරන සියලුම මූල්‍ය ආයතනවල තිබෙන වත්කම් ප්‍රමාණය ආසන්න ලෙස අපි කිව්වා 20.2 ට්‍රිලියන 20.2 ඒ කියන්නේ මුළු මූල්‍ය ආයතනවල වත්කම් ප්‍රමාණය ඒ වත්කම් ප්‍රමාණය අද වෙනකොට ට්‍රිලියන 20.7ක් වගේ ඇවිල්ලා තියෙනවා ට්‍රිලියන. එතකොට මේකෙන් මේ වැඩිපුරම තියෙන්නේ 62ක් 63ක් වගේ තියෙන්නේ මේ ට්‍රිලියන 20.7 බැංකු ශේෂ්ත්‍රයේ වත්කම් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ සේවක අර්ථසාධක අරමුදල අපි කිව්වේ ලංකාවේ තියෙන වැඩිම ෆන්ඩ් එක ඒකේ තියෙනවා 15ක් විතර මේ ට්‍රිලියන 20. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ 10%ක් එතකොට මූල්‍ය ආයතන ඒකේ මූල්‍ය ආයතන කියන්නේ අපේ මූල්‍ය සමාගම් සහ විශේෂ ලීසින් කම්පැනිස් 8ක් විතර වගේ තියෙනවා. අනිත් ඒවා තමයි අනිත් එකේ තියෙන. ඒතර ඉන්ෂුරන්ස් එකේ තියෙන්නේ 3ක්. මේ මං කිව්වේ සමස්ත වත්කම් ප්‍රමාණය ලංකාවේ තියෙන මූල්‍ය ආයතන. ඒතර බැංකු වල තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට එක්කම අපි සාකච්ඡා කළා ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු මේ වෙනකොට 6ක් තියෙනවා. දැන් ඒක මම මතක් කරනම් නැවත වරක් කිව්වොත් එහෙම 6ක් තියෙන ගිය අවුරුදු ටිකට කලින් තිබ්බ 7ක්. නමුත් ශ්‍රී ලංකා අපි මේ ඒ බැංකු වලින් අපි ගත්තොත් එහෙම ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව RDB එක නැත්නම් සංවර්ධන බැංකුව මේ අවශ්‍ය ගත්ත නිසා මේ එකක් අඩු වුණා. නමුත් ශ්‍රී ලංකා සේවිං බැංක් නැත්නම් ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව ජාතික ඉදිරි බැංකුවට අනුබද්ධ උපසමාගමක් ආයතනයක් වශයෙන් ක්‍රියා කරනවා. එතකොට ඒවා තමයි බලපත්‍රලාභී විශේෂිත බැංකු. අපි කෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවකින් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන් අර ජංගම ගිණුම් සහ සීමිත විදේශ කටයුතු ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දීම නිසා. right දැන් මෙතන තමයි අපි නැවතුනේ. ඊට පස්සේ අපි කතා කළා බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු ගැනත් අපි සාකච්ඡා කළා. අපි සාකච්ඡා කළාම බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු ගැන කතා කරනකොට අපි කිව්වා සාමාන්‍ය මේ බැංකු වල වත්කම් ට්‍රිලියන 11ක් වගේ තියෙනවා දැන් ට්‍රිලියන 11ක් වගේ තියෙනවා බැංකු වල වත්කම් සඳහන් කළොත්. එතකොට බැංකුවක් කරන දේවල් තමයි අපි සාකච්ඡා කළේ. ණය ලබා ගන්නවා, තැන්පතු ලබා ගන්නවා, ජාත්‍යන්තර වෙළඳාම් වලට සමවැදෙනවා. ඔහොම කියනකොට දැන් අපි කිව්වා දැන් තියෙන්නේ බැංකු 24යි ලංකාවේ. ලංකාවේ වාණිජ්‍ය බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු දැන් තියෙන්නේ 24යි. දැන් මම මේවා අපි දැනගෙන ඉන්න ඕනේ. ඇයි දැනගන්නේ විභාගෙදී අහන්න පුළුවන්. දැන් බැංකු දෙකක් විදේශීය බැංකු දෙකක් ඔයගොල්ලෝ දන්නවද විදේශීය බැංකු දෙකක් ලංකාවේ ව්‍යාපාර කටයුතු කිරීම නවත්වලා තියෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව අනුමැතිය ලබා දීලා තියෙනවා. මේ බැංකු දෙක තමයි ICICI බැංකුව සහ ඇක්සිස් බැංකුව. ඒ හින්දා තමයි අර 26 24 උනේ. දැන් මේ මොකද මම එහෙම කියන්නේ කියලා ඕගොල්ලන්ට මම අන්තිමට මේ විභාගයේ පැවතු 2019 සැප්තැම්බර් වල බලන්න ප්‍රශ්නේ අර පළමු ප්‍රශ්නේ 10 වෙනි ප්‍රශ්නේ බලන්න අන්තිමට තියෙන ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික මේහුම් සිදු කිරීම මෑතකදී නවත්තා දමන ලද විදේශීය බැංකුව කුමක්? දැන් මේ ප්‍රශ්නේ ඇහුවේ 2019 සැප්තැම්බර් වල. මතක තියාගන්න. එතකොට උත්තරේ එන්න ඕනේ මොකක්ද? ICICI බැංක්. දැන් හිතන්න මේකම 2020 අපි දැනට හිතමු මේක දැනට තියෙන තත්ත්වය අනුව මේ ප්‍රශ්නෙම නැවත වරක් ඇහුවොත් ඔබගේ උත්තරය මොකක්ද දෙන්න ඕනේ? උත්තර දෙකක් එන්න පුළුවන්. බැංකුවනේ එහෙනම් කියන්න ඕනේ බැංකු මොනවාද කියලා.
එහෙනම් මොකක්ද මේ විදේශී බැංකු දෙක? ICICI බැංකුව සහ Axis බැංකුව. AXIS. අර කොළඹ ඉතින් Axis බැංකුව. දැන් තේරුණා නේද මේ ප්‍රශ්නය කලින් කලට වෙනස් වෙනවා. දැන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික මෙහෙයුම් සිදු කිරීම මෑතකදී නවතා දමන ලද විදේශීය බැංකුව ගත්තොත් විදේශීය බැංකු දෙකක් තියෙනවා. දැන් 2019 ප්‍රශ්නේදී තමයි ICICI. දැන් අලුතෙන් ගතුලා තියෙන Axis බැංකුව. ඒකත් මතක තියාගන්න. ඒ හින්දා තමයි අපිට මේවා දැනගන්න ඕනේ විභාගෙට උත්තරේ ලියන්න. හරි. දැන් අපි යමු. දැන් අපි මෙතනින් තමයි ගිය සුමානේ අපි නැවතුනේ. දැන් අපි යමු බැංකු නොවන මූල්‍ය සහ කල්බදු අංශය. බැංකු නොවන ආයතන. අපි කිව්වා බැංකු නැවතවරක් කොටස් දෙකකට බෙදෙනවා නේද? බැංකු සහ මූල්‍ය ආයතන. බැංකු නොවන මූල්‍ය හා කල්බදු ආයතන. දැන් මේවා සමන්විත වෙනවා මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් වශයෙන්. right මේක තමයි අපිට දැනගන්න තියෙන්නේ. එතකොට දැන් අපි බලමු මූල්‍ය ආයතන බලපත්‍ර ගන්නේ කොහොමද? මොකද්ද මේකේ විශේෂ ලක්ෂණ? මොකද්ද මේකේ ව්‍යාපාර? එතකොට මතක තියාගන්න මූල්‍ය ආයතන කියන්නේ අපි කියන්නේ ෆිනෑන්ස් කම්පැනියක් න බලපත්‍ර ලබා ගැනීම සඳහා දැන් ඔයගලට මතකද අපි මුලින්ම සාකච්ඡා කරනකොට අපි නියාමනය ගැන කතා කරන ඉස්සෙල්ලාම කිව්වා සමාගම. ඉස්සෙල්ලාම සමාගම. මේ සමාගමට පස්සේ මොකක්ද දෙන්නේ? ඒම පනත පිහිටවීම සඳහා අනුබද්ධ වෙලා තියෙන අදාළ පනත මොකක්ද සහ නියාමන ආයතන. එහෙමනේ අපි ගියේ මතකයි නේද ඔයගොල්ලන්ගේ කලින් ටියුට් එකේ ගියොත් එහෙම අපි ටියුට් එකේ මුලින්ම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ දීපු ටියුට් එකේ ඇතිනේ අර chart එකක් ගහලා නේද? නියාමනයට ලක්වන ආයතනය අධිකාරී බලය නියාමන ආයතනය නේද? එතකොට තුනක්ම අපි දැනගන්න ඕනේ. මම ඇයි කියන්නේ කියලා ඔයගොල්ලන්ට තේරුම් ඉස්සෙල්ලාම දැන් උදාහරණයක් ගමු බලපත් නියාමනයට ලක්වන ආයතනය ගත්තොත් අපි හිතමු ගමු ශ්‍රී ලංකා අපි ගමු මෙහෙම උදාහරණයක් බලපත්‍රලාභී වාණිජ බැංකුව. එතකොට අධිකාරී බලය ඒක ඇති කරලා තියෙන්නේ මොන පනතෙන්ද? අපි විශේෂයෙන් 1988 අංක 30 දරන බැංකු පනත. අංක 30 දරන බැංකු පනත. නමුත් අර මං කිව්වා ශ්‍රී ලංකාවේ මේ ජාතික ඉදිරිගිරිමේ බැංකුව, පීපල්ස් බැංක්, බැංක් ඔෆ් සිලෝන් ඒවා අර ස්ටැටියුටරි පනතක්. ඒ කියන්නේ නීතිමය පැත්තෙන් ඇති කරලා තියෙන එක. රාජ්‍ය කෙටුම්පත. right ඒවා සමාගම් පනතට අයිති වෙන්නේ නැහැ. අනිත් ඔක්කොම ව්‍යාපාර අයිති වෙන්නේ නැත්නම් බලපත්‍රලාභී අනිකුත් වාණිජ බැංකු සමාගම් පනත යටතේ සමාගම් පොදු සමාගමක් වශයෙන් පත් වෙනවා. එතකොට අධිකාරී බලය මොකද්ද බැංකුවක 1988 අංක 30 දරන බැංකු පනත. එතකොට නියාමන දෙපාර්තමේන්තුව මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුවේ මතකද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. මතකයි නේද? right. ඒ වගේ දැන් ගත්ත මූල්‍ය ආයතන කියන්නේ ෆිනෑන්ස් කම්පැනිස්. එතකොට මූල්‍ය ආයතනයේ අදාළ අධිකාරී බලය පනත මොකද්ද? 2011 අංක 42. දැන් මතක තියාගන්න ඕනේ මේවා. මම කියන්නේ ඇයි මතක තියාගන්න ඕනේ කියලා. එතකොට බැංකු පනත නම් 1988 අංක 30. නමුත් ඊට පස්සේ 6 වතාවක් 5 වතාවක් මේ බැංකු පනත වෙනස් වෙනවා. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. මුල පනතයි අපිට අවශ්‍ය. ඕනනම් කියන්න පුළුවන් 1988 අංක 30 දරන සහ පසුව සංශෝධිත කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. right? හැබැයි අංක 88 අංක 30. එතකොට මූල්‍ය සමාගම් මොකද අධිකාරී බලයට එන්නේ? අංක 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. එතකොට කවුද නියාමන දෙපාර්තමේන්තුව? නියාමන දෙපාර්තමේන්තුවේ නැවත වරක් ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට එන්න ඕනේ මොකද දෙපාර්තමේන්තුව? බැංකු නොවන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. අතන බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව. right bank supervision කියන්නේ අපි department මේ non bank supervision department. හරි right. එතකොට දැන් මේ සමාගම මොකක් වෙන්නේ? අංක
හතේ අංක 7 දරන සමාගම් පනතේ සමාගමක් වෙන්න ඕනේ. අක්වර සමාගමක් වෙන්නත් බෑ. රයිට් මතකනේ අපෙන් සීමිත සමාගමක් විදේශී සමාගමක් වෙන්නත් බෑ. රයිට් ඔන්න මේ නීතිමය සහ බලපත්‍ර ලබා ගන්නා වූ ක්‍රමය. රයිට් එතකොට මේ මෙහිදී මුදල් ව්‍යාපාර කියලා කියන්නේ මොකද්ද ප්‍රධාන වශයෙන්? මුදල් ණයට දීම, ආය මුදල් ආයෝජනය කිරීම සහ මේ දෙවිදියම වෙන්න පුළුවන්. මේකට තමයි අපි මුදල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. හරි. දැන් නැවත වරක් බලන්නකෝ අර 2017 2019 මේ වසර දෙකක්ම මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. 2019ත් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා නේද අපි ප්‍රශ්න 10 කළානේ. දැන් බලන්න 9 වෙනි ප්‍රශ්නය. මේ පළමු ශ්‍රී ලංකාව තුල බලය නොලත් ආයතනයන්ට තැන්පත් බාර ගැනීම සීමා කරන නීතිය. බලය නොලත් ආයතනයන්ට තැන්පත් බාර ගැනීම සීමා කරන නීතිය කුමක්ද? නීතිය තමයි අපි කලින් සඳහන් කළ මොකක්ද අපි 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. අන්න එක තමයි උත්තරේ. ඒතර ලංකාවේ බලය නොලත් ආයතනයන්ට තැන්පත් බාර ගැනීම සීමා කරනවා. එකම එක තමයි. මොකද බලය අපි දියදිනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ. right? එහෙනම් බලය නොලත් ආයතනයට මුදල් ගනුදෙනු කරන්න දීලා තියෙන බලය පවත්වන නීතිය තමයි අංක 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත. ලකුණු එච්චරයි. ලකුණු දෙකයි. තේරුණා නේද? right. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා නේද ඇයි මේ අපි හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ කියලා. හරි. දැන් ඔන්න අපි තවදුරටත් යමු ඊට පස්සේ මේ විශේෂිත කල්බදු මූල්‍ය සමාගම්. දැන් අපි ඉස්සෙල්ලා සඳහන් කළේ මොකද්ද? ඒ සඳහන් කළේ මූල්‍ය සමාගම්නේ. දැන් අපි යන්නේ කල්බදු මූල්‍ය සමාගම්. විශේෂිත කල්බදු මූල්‍ය සමාගම්. Specialized leasing companies. අපි ඉස්සෙල්ලා කළේ licensed finance companies. අපි licensed finance companies ගැන කතා කරනකොට අපි කතා කරන්න ඕනේ කොපමණ තියනවද කියලා. දැන් ඒක කතා කළේ නෑ නේද? මේකට ඉස්සරහට පොඩ්ඩක් යනකොට දැන් ලංකාවේ මූල්‍ය සමාගම් කොපමණ තියනවද? ලංකාවේ මූල්‍ය සමාගම් කොපමණ තියනවද? මූල්‍ය සමාගම් ශ්‍රී ලංකා මහා බැංකුවේ 2019 දෙසැම්බර් වෙනකොට බැංකු තියෙනවා 42ක්. 42ක් තිබිලා තියෙනවා. වසා නෙමෙයි. රෙජිස්ටර් වෙලා තියෙනවා 42ක්. right? මේ 42කින් 4ක් තමයි 42ක් මේ සමාගම 42කින් අපි දන්නවා දැන් ආයි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වසරේදී ශ්‍රී ලංකා මහා බැංකුව මගින් බලපත්‍ර අහෝසි කරන ලද මතක තියාගන්න බලපත්‍රය අහෝසි කරන කැන්සල් කරන ලද මූල්‍ය සමාගම කුමක්ද කියලා ඇහුවොත් ප්‍රශ්නේ මොකක්ද එන උත්තරේ? The Finance සමාගම. මතකයිනේ? The Finance සමාගම. right? දැන් බැංකුවක් එකපාරට මතක තියාගන්න මේ ශ්‍රී ලංකා මහා බැංකුව අමූල්‍ය ආයතන එකපාරට වසා දාන්නේ නැහැ. ඉස්සෙල්ලාම දෙනවා. ඉස්සෙල්ලාම අනුතුරු හැඟීම් දෙනවා. එතකොට අනුතුරු හැඟීම් දිය తాවකාලිකව කියනවා ඔබට කැපිටල් එක තාත්තා ප්‍රාග්ධනය වැඩි කිරීම අවශ්‍ය පියවර ගන්න කියලා. ඒකත් තවදුරටත් පියවර ගන්න බැරි වුණොත් තමයි බැංකුව මේ ශ්‍රී ලංකා මහා බැංකුව ඒ මූල්‍ය ආයතනය වසා දැමීමට පිළිබඳව තීරණය ගන්න. නැත්තම් සාමාන්‍යයෙන් එහෙම තීරණයක් ගන්නෙ නැහැ. මතක තියාගන්න මූල්‍ය ආයතනයක් වසා දාන්න කියලා. එතකොට අපි දන්නවා මූල්‍ය ආයතනයක් ගත්තොත් මේ මූල්‍ය ආයතනය සම්පූර්ණ අපි කිව්වා සාමාන්‍යයෙන් වත්කම් තියෙනවා 1.48ක් විතර ට්‍රිලියන් මූල්‍ය ආයතන වල. හරි. දැන් අපි කියාගෙන ආවේ කොච්චර මූල්‍ය ආයතන තියෙනවද? 42යි. එතකොට එකක් වසා දැම්මා. මේ අවුරුද්දේ. එතකොට දැන් කීයක් තියෙන්නේ? 41යි. කීයද? 41යි. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් 41 එතකොට අර අපි දන්න ETI එකයි මේ ස්වර්ණ මහල් එකයි
ඒවාට ලයිසන් කැන්සල් කරලා නැද්ද? නැහැ. මතක තියාගන්න ඒවා වල ව්‍යාපාර කටයුතු තමයි නවත්තලා තියෙන්නේ. මතක තියාගන්න ව්‍යාපාර කටයුතු නමුත් තාම කැන්සල් කරලා නැහැ. හැබැයි ඔපරේටිව් විදියට එහෙමනම් ලංකාව තුල තිබෙන සම්පූර්ණ ඇක්ටිව් මූල්‍ය සමාගම් ප්‍රමාණය තමයි 39. අර දෙකත් අයින් කරලා 42ක් තිබ්බා 42කින් එකක් අයින් කළා. මොකක්ද අයින් කළේ? ද ෆිනන්ස් සමාගම ලයිසන් එක අවශ්‍ය කළා. එතකොට 41යි දෙකක් වැඩ කරන්නේ මොකද්ද? ඒක ETI එකයි ස්වර්ණමාන. හැබැයි ඒක වසා දාලා නැහැ. සම්පූර්ණ බලපත්‍ර අවශ්‍ය කරලා නැහැ. දැන් මතකක් එනවනේ දැන් ඔයගොල්ලන්ට මතකද මං ගිය සමානි කිව්වා අර රක්ෂණ නැත්තම් deposit insurance and liquidity support scheme ඒ කියන්නේ රක්ෂිත ආවරණේ ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවත් ඒක වසා දැමුවොත් කියලා වුණොත් විතරයි. එහෙම වුණාම දෙන්න පුළුවන් අර රුපියල් ලක්ෂ 6කට උපරිම යටත්ව එක ගනුදෙනු කරුවෙකුට උපරිමීය තැන්පතු ලක්ෂ 6කට යටත්ව එක ආයතනයක වශයෙන් ගන්න පුළුවන්. ඉතින් අනිත් සමාගම් දෙකට දෙන්න බැරි හේතු දෙකක් තියෙනවා. එකක් තමයි උසාවි නඩුවක් තියෙනවා. දෙවෙනි කරුණ තමයි මේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තාම මේක අහෝසි කරලා නැහැ. ඒ නිසා අර තැන්පතු රක්ෂණ ආවරණයෙන් මේකට දෙන්න බෑ සල්ලි. ඒකයි මේ ගැටලුව තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මං හිතන්නේ අවබෝධයක් තියෙනවා ලංකාවේ කොපමණ මුදල් මොනවද මුදල් සමාගම් කීයක් තියෙනවද ආයිති වෙන පනත මොකද්ද කවුද පාලනය කරන්නේ කියලා. මේ දවස්වල ඒ සම්බන්ධයෙන් නොයෙකුත් කතාත් යනවනේ නේද? හරි. එහෙමනම් අපි බලමු අනිත් කාරණේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන මීට පස්සේ ඉගෙන ගන්න තියෙන අර මම මුලින් සඳහන් කළා වගේ මොකද්ද විශේෂිත කල්බදු මූල්‍ය සමාගම්. දැන් අපි දැනගන්න ඕනේ මේ වගේ ආපු ගමන් පාලනයේ මේක අධිකාරීය බලය පවත්වන පනත මොකක්ද? දෙක මේක පාලනය කරන්නේ කවුද? right? එතකොට අපි දන්නවා විශේෂිත කල්බදු මූල්‍ය සමාගමුයි අනිකුත් මූල්‍ය සමාගමුයි අනිකුත් තැන්පතු බාර ගන්න ආයතන වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති IABF වල විශේෂිත කල්බදු මූල්‍ය සමාගම් සඳහා තැන්පතු අපේ පබ්ලික් ඒ කියන්නේ මේ ජනතාවගෙන් තැන්පතු ලබා ගන්න බෑ. ඒක තමයි ප්‍රධාන වෙනස. ඒකයි. right? අනිත් මූල්‍ය ආයතනත් එක්ක සංසන්දනය කරනකොට තැන්පතු ලබා ගැනීම ප්‍රධාන වශයෙන් මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට කාට හරි ප්‍රශ්නයක් අහන බැංකුයි මූල්‍ය ආයතනයි ගනුදෙනුකරුවන්ගේ තැන්පතු අරන් තමයි ණය ලබා දෙන්නේ. එහෙමනම් කොහොමද මේ කල්බදු සමාගම් මේ ණය පහසුකම් ලබා දෙන්නේ ගනුදෙනුකරුවන්ට? ඒ සඳහා තමයි මතක තියාගන්න මේ තැන්පතු ලබා ගැනීමේ හැකියාවක් නැති වුණාට කොටස් ප්‍රාග්ධනයෙන් හා ණය ලබා ගැනීමෙන් රැස් කරගන්න අරමුදල් තමයි මූල්‍ය කල්බදු ව්‍යාපාරවලට යොදවන්නේ. එක්ක කොටස් ප්‍රාග්ධනය එහෙම නැත්නම් ඕන් ණය ලබාගෙන ණය කෙනෙක්ගේ ණය අර තව කෙනෙකුට ලබා දෙනවා. ඉතින් මේ ආකාරයට තමයි විශේෂිත කල්බදු මූල්‍ය සමාගම් පවත්වන්නේ. එතකොට මතක තියාගන්න ලංකාවේ මෙවැනි ආකාරයේ මූල්‍ය කල්බදු සමාගම් 4ක් තියෙනවා. මොනවාද? 4. දැන් මේකේ විශේෂ කල්බදු සමාගම්. එතකොට මේ මතක තියාගන්න විශේෂ වාණිජ බැංකුත් මේ සඳහා කරනවා. නමුත් විශේෂයෙන්ම මේ කල්බදු සමාගම් කටයුත්ත සඳහා තියෙන එකම ආයතන ලංකාවේ 4ක් තියෙනවා. right? එතකොට මොකක්ද අදාළ පනත? ඔන්න ඊට පස්සේ අපිට එන්න ඕනේ. right? කොහොමද මේකේ බලපත්‍ර ලබා දෙන්නේ? right? කවුද මේකේ අධි බලපත්‍ර ලබා දෙන්න නිකුත් කරන්නේ? අර ඉස්සෙල්ලා කිව්වා වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂක බැංකු නොවන මූල්‍ය ආයතනය තමයි සිදු කරන්නේ. අර මූල්‍ය සමාගම් වගේම තමයි. මොකද්ද පනත? පනත තමයි අංක 2000 වසර 2000 අංක 56 2000 වසරේ අංක 56 දරන
කල්බදු මූල්‍ය කරන පනත යටතේ තමයි මේ ව්‍යාපාර කරන කටයුතු ගෙනගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ව්‍යාපදිංචි සහතිකය ලබා. දැන් අපි ගොඩක් දේවල් දන්නවා. බැංකු වලට කවුද දෙන්නේ? මූල්‍ය ආයතන වලට කවුද දෙන්නේ? විශේෂිත කල්බදු මූල්‍ය සමාගම් වලට බලපත්‍රය ලබා දෙන්නේ කවුද? මොන අධිකාරීය බලය යටතේ? අන්න ඒක තමයි අවශ්‍ය. අංක 2056 මේව මතක තියාගන්න ඕනේ. හරි රයිට්. එතකොට දැන් වර්තමානයේ දැන් මේ කල්බදු සමාගම් පිළිබඳව ගැටලු ගොඩාක් දැන් මේ දවස්වල ඇහෙනවනේ ඔයගොල්ලන්ට නේද? ඒ නිසා මේ මෑත කාලීදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කල්බදු සමාගම් ලියාපදිංචි වෙලා නැහැ. ඒ හින්දා තමයි ළඟදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ගවර්නර් විසින් අධිපතිතුමා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා මේ ලංකාවේ තියෙන ලීසින් සමාගම් පිළිබඳව ලීසින් ආයතන සමාගම් නෙමෙයි ඇත්තම කියනවා මේ ආයතන ලියාපදිංචි අරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතන පිළිබඳව යම් කිසි වාර්තාවක් ලබා දීලා ඒ ක්‍රියා කරන විදිය සහ අනිකුත් කටයුතු කර ගැනීම සඳහා right එතකොට මේක තමයි ලංකාවේ තිබෙන ඉතාමත්ම ඇත්තම ඉතින් මේක ගත්තොත් එම මේකේ වත්කම් ප්‍රමාණය ගත්තොත් ලංකාවේ විශේෂිත කල්බදු සමාගම් ගත්තොත් බිලියන 43ක් වගේ තියෙනවා මතක තියාගන්න වත්කම් ප්‍රමාණය හරි දැන් ඔන්න අපි බලමු මේ ලීසින් සමාගම් විසින් ලියාපදිංචි වීසි සමාගම් විසින් ප්‍රධාන වශයෙන් වැදගත් මූල්‍ය කටයුත්තක් සිදු කරනවා. අපි ඒකට කියනවා කල්බදු සංකල්පය. right දැන් ඔන්න අපි බලමු මේ කල්බදු සංකල්පය පිළිබඳව අපි පොඩි දැනීමක් ගන්නවා. දැන් බලන්න මේ ඔයගොල්ලෝ ගාවත් මේ හෑන්ඩ් අවුට් එක ඇති හොඳට බලන්න. දැන් බලන්න දැන් බදු ඔව් සර් මේ ටියුට් එක අපිට හම්බ වෙලා නැහැ. තියෙනවනේ මේ කලින් සැරේ මේක තියෙන්නේ නෑ සර් මේක මුලින්ම එවලදී දෙවෙනි පාරට හම්බෙලා නැද්ද නෑ සර් මේක හම්බ වෙලා නැහැ අනිත් පැයටත් එහෙමද මුලින්ම බලන්න ටියුට් දෙක තුන මුල්ම සැරේ මේගොල්ලෝ එවලා තියෙනවා දැන් මේක හම්බුණාද ඔයගොල්ලන්ට මේ අලුත් එක ආයතනික යාපාලනේ ඒක හම්බුණා සර් ඒක දාලා තිබ්බ දානක් වෙනවා කලින් මේකේ ඌවේ දැන් මං හිතන්නේ මේකේ වල ඇති මාසයක් ඇති මං හිතන්නේ සුමාන 3ක් විතර ඇති බලනවාද ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි එහෙම එවල නැත්තම් මොකද කරන්නේ මං හුඟක් කල් මේකේ වල හම්බෙලා නැහැ කියනනම් ප්‍රශ්නයක් දැන් මේක මේ ඊයේ පෙරේද නෙමෙයි දැන් මම අඩුම ගානේ සුමාන 3ක්වත් වැඩි මේ මුලින්ම දැන් මුලින්ම ටික තියනවාද ඔයගොල්ලෝ ගාව මුලින්ම ටික තියනවා නම් ඒකත් එක්කම තමයි ඒවල තියෙන්නේ හම්බෙලා නැද්ද නෑ සර් ගිය සතියේත් අපි කිව්වත් මේක හම්බුන්නේ නැහැ කියලා ඇත්තද අනේ සෝරි මං හිතුනේ මේක ඉතින් මං ඒවල තියෙන්නේ දරුවෝ මොකද කරන්නේ දැන්ට මොකද කරන්න පුළුවන් දැන්ට ඔහම යමුද නැත්තම් මේක ඕනේ නේද බලා ගන්න. හරි දැන් ඔයාලට මේකෙන් බලා ගන්න යන්න පුළුවන් නේ දැන් මේක තියනවා නේද රූප් මේක තියනවා නේද දැන් මම මෙහෙම කරන්නම්. දැන් මම මේක ඔයගොල්ලන්ට රිවයින්ඩ් කරලා බලා ගන්න පුළුවන් නේ. තේරුණාද දරුවා? ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට මම මේගොල්ලන්ට එවන්න කියන්නම් මම දන්නේ හම්බුනේ නැත්තේ මොකද කියලා. දැන් එව්ව කියලා බෑනේ නේද? දැන් එන්න අමාරුයි දැන් මේකෙන් බලා ගන්න. right? එතකොට මේ ස්ලයිඩ්ස් ටික ඔයගොල්ලෝ දැන් මේගොල්ලෝ රෙකෝඩ් කරලා ආපහු දානවානේ. මගේ දිනියත් එක්ක දරුවා හරි මම මේ පාර අනිවාර්යයෙන්ම මේ කර මම හිතුනේ හම්බුනේ නැති වෙයි මම පුදුමයක් නේ හරි කමක් නෑ මම මේක ආපහු බැංකුවට කතා කර මේ කියන්නම් දැන් දැනට මේක බලාගෙන යන්න right ස්ලයිඩ් එකෙන් බලන්න පුළුවන් නේද තේරෙනවද ඊට පස්සේ මේක මම අනිවාර්යයෙන්ම ලැබෙන්න සලස්වනවා හරි ඊට පස්සේ නෝට් එකත් එක්ක ආපහු මේක රිවයින්ඩ් කරලා බලන්න නැත්තම් මොකද කරන්න ඕනේ මේක අතහැරලා යන්න පුළුවන් කෙලින්ම අනිත් එකට හුඟක් අයට ඔක්කොටම හම්බෙලා නැද්ද ඔව් සර් හැමෝටම හම්බෙලා නැහැ හැමෝටම හම්බෙලා නැද්ද නැත්තම් කොහමද
ඇස කාටවත් හම්බෙලා නැහැ. නෑ හම්බෙලා නැහැ සර්. ඉන්නවද කියලා මට ඕනේ පොඩ්ඩක්. හම්බෙච්ච අයත් ඉන්නවද දරුවෝ? කවුරු හම්බෙච්ච අයෙක් ඉන්නවනම් කියන්නකෝ. ඒතර මට මේක ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න තමයි ඕනේ ඒකයි. එතන ප්‍රශ්නයක් වෙලා තියෙනවද දන්නේ නේද? නිශ්ශබ්දයිනේ. උත්තරයක් නැහැ නේද? මොකද සර් හම්බෙලා නැහැ වගේ හැමෝටම. ඒක නම් මට නෑ හැබැයි අතර. හරි එහෙමනම් මෙහෙම කරමුද? එහෙමනම් මම කියන්නද? මම මේක මෙතනින් පොඩ්ඩක් නවත්තලා අපි යහපාලනයේ යමුකෝ එහෙමනම් ආයි මේක ලබන පාර කරන්න. එහෙම හොදද? ඔක්කොටම යහපාලනයේ තියනවද? ආයතනික යහපාලනයේ? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙමනම් හරි එහෙමනම් මේක මම ලබන සුමානේ වන්නම්. right මේක මම ටෙම්පරරි දැන් මෙතනින් නවත්තලා ඕකේ ඔයගොල්ලෝ ඇග්‍රීද ඒකට මාත් එක්ක? හා? කවන්න සර්. ඔව් සර්. මෙහෙම කරමු එහෙමනම්. දැන් අපි මෙහෙම කරමු දැන් මම මෙතනින් මේක නවත්තලා මේ කෑල්ල මම ආපහු එවන්න. හරිනේ? ඕකේ? ඊට පස්සේ මම එහෙනම් අද ආයතනික යහපාලනයේ ඔක්කොටම හම්බෙලා තියෙනවානේ. right ඒක ගන්නකො එහෙනම් මම මේක මෙහෙමම නවත්තලා ආයතනික යහපාලනයට යන්න. එතකොට මේ දැන් මේ Q2 එක ඒ කියන්නේ මේ බලපත්‍රකරණය මම ලබන පාර කරන්න. ඒකට කැමතිද ඔක්කොම? හරිද ඒක? right ඕකේද? හරි සර්. හරි. හරි සර්. එහෙම කරමු. එහෙනම් ගන්න ඔක්කොලොන්ගෙන් යහපාලනයේ ටියුට් එක ගන්නකො. මම මේක එම්මම අපි මේක ප්‍රශ්නයක් නෑ. මේක අරකට අදාළ සම්බන්ධයක් නෑ. නමුත් මේක මම නැවත ලබන සුමානේ කරනවා මේක. එහෙනම් මේ කිව්වම කාට හරි කරුණාකර මගේ මට කෝල් එකක් දෙන්න තරහ නැතුව මගේ නම්බර එක 077 864 දැන් මම අදම ගිහිල්ලා මේක හෙට නැත්තම් මන්ඩේ ඔයගොල්ලන්ට ලැබෙන්න සැලසන්න. හම්බුණා කියලා හරි මට කෝල් එකක් දෙන්න. දැන් ඔය මට කතා කරපු කවුරු හරි ළමයි මට කෝල් එකක් දෙන්න. මගේ අංකේ 073යි 864යි 202 නැත්නම් SMS එකක් දාන්න මේ ටියුට් එක හම්බුණා කියලා. හරි එතකොට මම ඒක නැවතවරක් ලබන සුමානේ කරන්න. දැන් එහෙනම් හැමෝගම තියනවා නේද ආයතනික යහපාලන ටියුට් එක? right හරි එහෙනම් අපි ඒක බලමු. මොකද ඒකයි මේකයි සම්බන්ධයක් නෑ ප්‍රශ්නයක් නෑ. මම ඒක අපි පස්සේ කරමු. හරි ඕකේ හරිද ඔක්කොම දැන් රෙඩිද එහෙමනම්? right දැන් ගන්න එහෙනම් ආයතනික යහපාලන ටියුට් එක. right අපි මේක ලබන සුමානේ ඉතුරු ටික කරමු. හරිද ඔක්කොම? ඔයගොල්ලෝ සද්දයක් නෑ නේ. මොනාරි කියන්නේ මට නැත්නම් ඉන්න බව දන්නේ එතකොටනේ. right ඕකේ එහෙනම් ආයතනික යහපාලනයේ ටියුට් එක ගත්තද? හරි. එහෙනම් අපි බලමු ආයතනික යහපාලනය. දැන් මතක තියාගන්න මේ ආයතනික යහපාලනය කිව්වම ඉතින් එක එක දේවල් මතක් වෙනවා. නමුත් ඉතින් මේ නේද ක්ලාස් රූම් එකේ ආවනම් අපිට එක එක දේවල් කතා කරන්න තිබුණා. නමුත් දැන් මේ වගේ ඔක්කොම ඉන්න මේකම කියන්න බෑනේ නේද? හරි. දැන් මතක තියාගන්න මේ ආයතනික යහපාලනයේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. මේ කොටසෙන් ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ලේසි. හරි අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. එතකොට මේකේ යටතේ අපි කතා කරන ඒවා මොනවද බලමු. ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ ආයතනික අර මම නැවත වරක් කිව්වා මම මේ කියනවා හැම එකක්ම කියනවා. ඒ වගේම අපි වසර අවසානයේදී දැන් මේක ඉවරුණාන් පස්සේ මම ඕගොල්ලන්ට වෙනම දෙනවා පොඩි පේපර් එකක් දීලා අපි ඒක සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මේ විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න. right ඉතින් ඒක අපි අවසානයේ කතා කරන්නේ. හරි එතකොට මේ යහපාලනය කතා කරනකොට මම අර සමහර තැන් වල කියපු නැත්තම් මොන හරි නෝට් එකේ නැත්තම් මම කියන එක පොඩ්ඩක් ලියා ගන්න. හරි එතකොට කොහොමද අපි පාඩම් ගන්නෙ? මොකද ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නේ ආයතනික යහපාලනය යනු කුමක්ද? right අපි ඔන්න ඒක පිළිබඳව අවබෝධයක් ගන්න. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා මේ සමස්ත යහපාලන රාමුවක මූලිකාංග මොනවද තියෙන්න ඕනේ? බේසික් එලිමන්ට්ස් මොනවද? සමස්ත යහපාලන රාමුවක තිබිය යුතු ප්‍රධාන මූලිකාංග.
දැන් මේ ප්‍රශ්න දෙක මේ මාෆි ඉගෙන ගන්න දෙක මේ දෙකම පසුගිය වසර වල ප්‍රශ්න වශයෙන් අහලා තියෙනවා right ඊට පස්සේ අපි ඉගෙන ගන්න සාංගමික යහපාලනයේ එහෙම නැත්නම් එක එක විදි තියෙනවා ආයතනික යහපාලනය කියනවා එහෙම නැත්නම් සාංගමික යහපාලනය මේ ඔක්කොම කියන්නේ එකයි දරුවෝ හරිද right එතකොට සාංගමික යහපාලනයේ මූලික අරමුණ මොකක්ද right ඊට පස්සේ අපි කතා කරනවා මේ යහපාලනයේ තියෙන වැදගත්කම. ඇයි අපිට ආයතනයකට මේ යහපාලනයේ වැදගත්යි? ඒකෙන් ආයතනයට හම්බෙන වාසි මොනවද? ඊට පස්සේ මේ දක්වා ඇවිල්ලා තියෙන යහපාලන නීති රීති රෙගුලාසි ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ඇති වෙලා තියෙන නීති රීති පිළිබඳව අපි ඉගෙන ගන්න යනවා. ඊට පස්සේ මේ යටතේ ඉගෙන ගන්නවා සාංගමික යහපාලනයේ මූලික අංග elements මොනවද මේ යහපාලනයේ මූලික අංග right ඊට පස්සේ මේ මෙතන සෑහෙන කොටක් ඉගෙන ගන්නවා. මෙන්න මේ අංක 6 යටතේ ප්‍රශ්න ගොඩාක් ඇති අහනවා හුඟක් වෙලාවට. අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම right අධ්‍යක්ෂක මණ්ඩලයේ තියෙන සංවිධි අපි කියනවානේ board of directors ලා නේද? ඔයගොල්ලන්ගේ බැංකුව වල ඇතිනේ. එතකොට බැංකුව වල ඉන්නව විධායක සහ විධායක නොවන අධ්‍යක්ෂකවරු. ස්වාධීන අධ්‍යක්ෂකවරු. ඔයගොල්ලෝ අහලා ඇතිනේ නේද? ස්වාධීන නොවන හා ස්වාධීන අධ්‍යක්ෂකවරු. එතකොට මේ අධ්‍යක්ෂකවරුන්ගේ සුදුසුකම් සහ යෝග්‍යතාවයන් මොනවාද? එතකොට මේ සභාපති විධායක නිලධාරියන්ගේ යුතුයකම් ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද? එතකොට අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටු ඒ කියන්නේ දැන් අනු කොමිටු අපි දන්නවා විවිධ අනු කොමිටු තියෙනවා. නාමන කොමිටුව, ඔඩිට් කමිටි, රිමුනරේෂන් කොමිටි මේ ඔක්කොම අපි කතා කරනවා. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කොමිටු ආදී වශයෙන් තියෙනවා අනු කොමිටි right මේ තියෙන ඒවා ඒකාබද්ධ අවදානම් කළමනාකරණ විකරණ නාම යෝජනා මානව සම්පත් ප්‍රධාන තිබෙන්න ඕනේ නෑ මීට අමතරව තව තියෙනවා දැන් කෙනෙකුට අහන්න පුළුවන් ඇයි මේ අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටු තියෙන්නේ නේද අයි අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටු තියෙන්නේ ප්‍රධාන වශයෙන් දැන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාන්‍යයෙන් රැස් වෙන්නේ මාසිකට සැරයක් එහෙම නැත්නම් අවම වශයෙන් මාසිකට දෙපාරයිනේ ඇවිල්ලා පැය දෙක තුනකට සම්මෙලා මුළු ආයතනය පිළිබඳව තොරතුරු ගන්න බෑනේ තොරතුරු හොයන්න බෑ ඒ හින්දා තමයි මේ යහපාලනය හොඳින් කිරීම සඳහා ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන්ගේ ඔක්කොම ඕනේ අනු කොමිටු හදලා තිනවා මේ ආයතනය තුල තිබෙන ප්‍රධාන මෙහෙයුම් කටයුතු සහ අනිකුත් පසුවිපරම් කිරීම සඳහා. ඒ හින්දා තමයි මේ අධ්‍යක්ෂක අනු මණ්ඩල අනු කොමිටු තියෙන්නේ. අපි ඒක දීර්ඝ ලෙස පස්සේ කතා කරමු. ඊට පස්සේ අපි කියනවා සම්බන්ධ පාර්ශ්වීය ගනුදෙනු. ආයතනයේ අධ්‍යක්ෂකවරුන් ගනුදෙනු කරනකොට බැංකුවත් එක්ක මොන වගේ අධ්‍යක්ෂක ගනුදෙනුද සිදු කළ යුත්තේ සිදු කරනවා නම් කොයි විදිහටද කරන්න ඕනේ ආදී කරුණු සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඊට පස්සේ අපි කියන හෙළිදරව් කිරීම. හුඟක් දේවල් අපි ඩිස්ක්ලෝස් කරන්න ඕනේ. right අධ්‍යක්ෂක මණ්ඩලයේ යහපාලනයේ වගකීමක් තමයි ආයතනයේ මොකක් හරි යම්කිසි ගැටලුවක් තියෙනවා නම් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒක දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වැදගත්. ඊට පස්සේ හත්වෙනි කොටස යටතේ අපි ඉගෙන ගන්නේ යහපාලනයේදී පොදු ගැටලු. දැන් පොදු ගැටලු මොනවද? යහපාලනය සිදු කරගෙන යනකොට මුහුණ පාන්න වෙන ගැටලු. නොඑක ආකාරයක අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක සහ විධායක නොවන. එතකොට සභාපති සාමාන්‍ය අධිකාරිය තුලින් එන ගැටලු ආදී පෞද්ගලික ගැටලු නොයෙකුත් ගැටලු අපි සාකච්ඡා කරනවා මේ යහපාලනයේ පොදු ගැටලු යටතේ. ඊට පස්සේ අපි කිව්වේ මේ යහපාලනයේ දුර්වලතා නිසා ලෝකයේ සහ ලංකාවේ ආයතන වල බිඳ වැටීම් සිදු වුණා. අපි උදාහරණ දැක්වමින් සාකච්ඡා කරනවා මේ සම්බන්ධයෙන්. ප්‍රධාන වශයෙන් ආයතනයේ යහපාලනයේ දුර්වලතාවයක් උදාහරණයක් අපි මේ පසුව දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා. ප්‍රධාන වශයෙන් යහපාලනයේ දුර්වලතාවයක් ඇති වූ ආයතනය තමයි ඇමරිකාවේ ලෝක ප්‍රසිද්ධ එන්රෝන් සමාගම කියන සමාගම. ඊට අමතරව බැංකුත් ලෝක ප්‍රසිද්ධ බැංකුත් මේ ආයතනයේ යහපාලනීය ක්‍රියාව නිසි ලෙස සිදු නොවීම නිසා කලා වැටීම් වෙලා තියෙනවා. ඒවා අපි උදාහරණ අරගෙන කරමු.
එතකොට අපි ඉගෙන ගන්නේ මෙන්න මේ කරුණු ටික තමයි යහපාලනය. එතකොට ඇයි මම මෙහෙම දුන්නේ මතක තියාගන්න ඕගොල්ලොන්ට අනිවාර්යයෙන්ම මේ වගේ පාඩම් කරන්න. එතකොට පාඩම් කළාම කොහෙන්වත් මිස් වෙන්නේ නැහැ. මොනවද මට මේ ආයතනික යහපාලනයේ යටතේ මට ඉගෙන ගන්න තියෙන්නේ කරුණු මොනවාද? ඒ වගේ අවබෝධයක් ගත්තම මං හිතන්නේ ඕගොල්ලන්ට මේ පාඩම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හරි? හරි. එහෙනම් අපි යමු පළමු පාඩම. පළමු එක. දැන් අපි දන්නවා ඔයගොල්ලෝ දන්නවා දැන් පසුගිය ලෝක මූල්‍ය අර්බුද සමයේදී මතකයි නේද මූල්‍ය අර්බුදයක් ඇතුළේ දැන් ඇවිල්ලා තියෙන අර්බුදයට බලා උගාක් බයනකයි. නමුත් ඊට කලිනුත් ආවා මූල්‍ය අර්බුද. මූල්‍ය අර්බුද 2007 2008. ඔයගොල්ලන්ට මතක ඇති ලෝකයේ සිටින නොයෙකුත් මූල්‍ය ආයතන කඩා වැටුණා. right? එතකොට එක හේතුවක් තමයි හොයාගත්තේ මේ ආයතනයේ කඩා මූල්‍ය අර්බුද ආයතන මූල්‍ය අර්බුද කඩාවීම සඳහා ඔයගොල්ලෝ IABF වල සහ පුවත්පත් වලින් ආදී නොයෙකුත් පුවත්පත් සහ නිකුත් පුවත් මේ පොත්පතෙන් දැනගෙන නැති නොයෙකුත් කාරණා හේතු වුණා. නමුත් මේ එක හේතුවක් වශයෙන් හඳුනාගත්තා ලෝක මූල්‍ය අර්බුදයේදී ලෝපුරා තිබුණ මූල්‍ය ආයතනවල මේ අර නියාමන ආයතන වලට අපි කියන අපි දැන් ඉගෙන ගන්න ටිකට කලින් නේද නියාමන ආයතන වලට අවධානයට ලක් වුණු විශේෂ කරුණක් තමයි මේ ආයතන මෙහිම උනේ ඒ ආයතනයේ දුර්වල යහපාලනය නිසායි කියන. ඒ හින්දා තමයි මේ විෂයට වැඩිපුර අවධානය දෙන්න පටන් ගත්තේ. මොකද්ද මේ ආයතනික යහපාලනය? මොනවද තියෙන්න ඕනේ? කොහොමද ආයතනය වැටෙන්නේ නැතුව තියෙන්න නම් මොනවද කරන්න ඕනේ කියන දේවල් සම්බන්ධයෙන්. right මේ ලෝකේ මේ වගේම ඔයගොල්ලන්ට මතක ඇතිනේ ලංකාවේ ඔයගොල්ලන්ට මතකද ලංකාවේ ප්‍රමුඛ බැංකුව දැන් ඇත්තම දැන් ওই ප්‍රමුඛ බැංකුව තමයි අද මේ වෙනකොට ශ්‍රී ලංකා සේවිං බැංකුව නැත්නම් ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව බවට පත් වෙලා තියෙන්නේ right මතක තියාගන්න ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බැංකුව තමයි ඉස්සෙල්ලාම අපිට මතකේ තියෙන ප්‍රධාන වශයෙන් බිඳ වැටුණ ප්‍රධාන බැංකුව right දැන් අපි ඉගෙන ගන්නනේ ඕනෑම මූල්‍ය ආයතනයක් බැංකුවක් බිඳ වැටෙන්න දෙන්න කැමති නැහැ. ඇයි? දැන් මේකක් වටනම අනිත් එකට පැතිරෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? පද්ධතිමය අවදානම. එහෙනම් අපි කියන පැතිරියාමේ අවදානම ඇති වෙනවා. ඒ නිසා මතකනේ දැන් බැංකු සහ මාතකා පැනනගෙන බැංකු නොවන මූල්‍ය ආයතනගේ අර්බුදකාරී තත්ත්වය දැන් අපි දන්නවා. දැන් මෑත කාලීනවත් අපි කතා කරනවා බැංකු නොවන මූල්‍ය ආයතන ෆිනෑන්ස් කම්පැනිස් අර්බුදකාරී තත්ත්වයක සිටිනවා කියලා. right යම් කිසි විදිහකට අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණය නැතුව ව්‍යාපාර කටයුතු වල තිබෙන අසංවිධ සහ ආකර්ෂමතාවය ප්‍රධාන වශයෙන් ඇති වෙලා තියෙන්නේ මේ ආයතනයේ පාලනය කිරීමේදී ඇති වෙලා තියෙන දුර්වලතාවය කියලා තමයි හොයාගෙන තියෙන්නේ. right එහෙමනම් මොකද්ද මේ යහපාලනය කියලා කියන්නේ? ප්‍රධාන වශයෙන් යහපාලනය කියලා කියන්නේ මොකක්ද? දැන් විවිධ ආයතන හඳුන්වා දීලා තිනවා මේ නිර්වචනය කරලා තිනවා මේ ප්‍රධාන වශයෙන් අපි පිළිගන්න ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධන සඳහා වන සංවිධාන OECD කියන ආයතනයෙන් මේ ඩිෆයින් කරලා තිනවා නිර්වචනය කරලා තිනවා මෙහෙම එකක් මට තප්පරයක් දෙන්න විනාඩියක් දෙන්න right දැන් අපි යමු මේ යහපාලනයේ නිර්වචනය කරලා හරි දැන් ඇත්තම යහපාලනය කියලා ගත්තොත් දැන් අපි ප්‍රධාන වශයෙන් කියනවා සමාගමක කළමනාකාරීත්වයක් එහි අධ්‍යක්ෂක මණ්ඩලයත් කොටස් හිමියන් සහ අනිකුත් ආදාළ පාර්ශ්වයන් අතර පවත්නා මනා සම්බන්ධතාවය දැන් කොටස් කීපයක් තියෙනවා right දැන් මේක මේ OECD විසින් අර්ථකථනයක මේක ලෝක ප්‍රසිද්ධ එකක් අපි සාමාන්‍යයෙන් වශයෙන් පිළිගන්න එකක්. ඒ කියන්නේ දැන් ආයතනයකට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ඉන්නවනේ. ඒ පාර්ශ්වයන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ආයතනය පවත්වාගෙන යෑමයි.
දැන් උදාහරණයක් තමයි ආයතනයක ප්‍රධාන කට්ටිය කවුද? කළමනාකාරීත්වය අධ්‍යක්ෂක මණ්ඩලය. ඊළඟට තවත් වැදගත් කට්ටියක් තමයි කවුද? කොටස්කරු. සහ අනිකුත් සියලුම පාර්ශ්වයන් අතර ගනුදෙනුකරුවෝ ආදී නොයෙකුත් ආදී ආදාළ පාර්ශ්වයන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම. right? මතක තියාගන්න ඔයගොල්ලෝගේ නෝට් එක ගාමින් මම මේ කියන ඩෙෆිනිෂන් එකත් කෙටියෙන් ලියා ගන්න. සාමාන්‍යයෙන් කෙටිම ඩෙෆිනිෂන් එක ගත්තොත් ඔයගේ නෝට් එක යටින් කොහරි තැනකින් ලියා ගන්න. සමාගමක් මෙන්න මම කියන එක පොඩ්ඩකින් ලියා ගන්න. මොකද ඕගොල්ලන්ට ලේසියෙන් මතක හිටින්න කියන ඩෙෆිනිෂන් එක. right? සමාගමක් මෙහෙවනු ලබන හා සමාගමක් මෙහෙවනු ලබන හා පාලනය කරනු ලබන ක්‍රමවේදය ආයතනික යහපාලනය වේ. සමාගමක් මෙහෙවනු ලබන හා පාලනය කරනු ලබන ක්‍රමවේදය ආයතනික යහපාලනය වේ. ඉතාමත්ම කෙටියෙන්. හරි ලියාගත්තද? සමාගමක් මෙහෙවනු ලබන හා පාලනය කරනු ලබන ක්‍රමවේදය. වචන දෙකයි මතක තියාගන්න. මේවන විදියත් පාලනය කරන විදියත්. ඒ ක්‍රමවේදයට අපි කියනවා ආයතනික යහපාලනය. දැන් හැමතිස්සම මොකක් හරි වචනක නිර්වචනයක් ආවොත් මතක තියාගන්න අපි ඒක කඩලා මතක තියාගන්න. ඒ විදිහටම ඕනේ සමාගමක් මෙහෙවනු ලබන හා පාලනය කරනු ලබන ක්‍රමවේදයට අපි කියනවා ආයතනික යහපාලනය. right? okay? right. දැන් මේ ආයතනික යහපාලනයක් කරනකොට මේ විධිමත් යහපාලන රාමුවක් මගින් තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ කොටස්කරුවන් සමාගමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සැකසිය යුතු බව අපි දැනගන්න ඕනේ. දැන් මතක තියාගන්න ඉස්සර වගේ නෙමෙයි ආයතනයක සම්පූර්ණ වගකීම රඳා පවතින්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. right? ඉස්සර මේ යහපාලනයේ මගින් ඇති වුණ වැදගත්කමක් තමයි ආයතනයක විධිමත් පාලනීය මෙහෙවීම කිරීම කාගේ වගකීමක්ද? අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ නිසා තමයි ඔයගොල්ලෝ දැන් සමානව දැකලා ඇති මේ ආයතනීය හරියට ක්‍රියාත්මක වුණ නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයට තමයි හත්තට උඟුඩ ගන්න. අධ්‍යක්ෂක මණ්ඩලය තමයි වග කියන්න ඕනේ. දැන් මේ යහපාලනයේ ඇති වුණ එක මේ පාඩමින් මේ ක්‍රියාවලින් ඇති වුණ එක හොඳ දෙයක් තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ ආයතනයේ වග කිය යුතුයි කියන එක. ඔවුන් තමයි ආයතනයේ සුභසිද්ධියට දිගු කාලීනව විශ්වාසනවන්තභාවය රැකගත ඇති කිරීම, විවිධභාවයෙන් කටයුතු කිරීම, වගවීමකින් කටයුතු කිරීම, වගකීම සම්පූර්ණයෙන් රඳා පවතින අධ්‍යක්ෂක මණ්ඩලය. ඒකින් තමයි පස්සේ ඉගෙන ගන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ කාර්යභාරය දීර්ඝ ලෙස අපි පස්සේ ඉගෙන ගන්නවා. right? එහෙමනම් ආයතනික යහපාලනය කියලා අපි තවදුරටත් විග්‍රහ කළොත් අර මං කෙටියෙන් කියපු කෙටියෙන් සඳහන් කරපු කෙටියෙන් සඳහන් කරපු ඩෙෆිනිෂන් එකට නැත්නම් අර්ථකථනයට අමතරව අපි ගත්තොත් ආයතනික යහපාලනය කියලා කියන්නේ කොටස් හිමියන්, සේවකයන්, ආයෝජකයන්, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් හා මහජන ප්‍රජාව සියලුම පාර්ශ්වයන්ගෙන් යහපත වෙනුවෙන් සමාගමක් මෙහෙයවීම ලබන හා පාලනය කරනු ලබන ක්‍රමවේද. දැන් ඒක තමයි මම අර කෙටියෙන්ම කිව්වේ සමාගමක් මෙහෙයවනු ලබන හා පාලනය කරනු ලබන ක්‍රමවේදය තමයි අපි කියන්නේ යහපාලනය කියන්නේ. ඇයි ඒක අපිට අවශ්‍ය? සියලුම අනිකුත් ආයතනයේ කෙරේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට
ඔවුන්ගේ යහපත සුපසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම එම ආයතනීය වගකීමක් නිසා තමයි එම සුපසිද්ධිය ඇති වෙන ආකාරයට ආයතනීය පාලනය කිරීම මෙහෙයවීම කරන ලබන ක්‍රමවේදයට අපි කියනවා ආයතන යහපාලනය ආයතනික යහපාලනය. දැන් ඔයගොල්ලන්ට මතක ඇතිනේ එක කාලයක් රටක් වුණත් යහපාලනය කියලානේ එකපාරක් ජයග්‍රහණය කළේ නේද? ඒ කියන්නේ හොඳින් කොහොමද විදියට ඒ රට පාලනය කරනවා ක්‍රමවේදය. right? okay. දැන් ඔන්න අපි බලමු දැන් මේ සාර්ථක යහපාලන right? සාර්ථක යහපාලන රාමුවක තිබිය යුතු මූලිකාංග. මට මතක විදියට මේ ප්‍රශ්නේ ඕගොල්ලන්ට ඕන නම් ඉස්සරහින් ලියා ගන්න 2000 මට මතක නෑ 2000 හරියටම එක්ක 2018 සැප්තැම්බර් වගේ මේ ප්‍රශ්නේ අහලා තිබ්බා. සාර්ථක යහපාලන රාමුවක මූලිකාංග සාකච්ඡා කරන්න කියලා. right? මතක තියාගන්න. දැන් බලමු මේ සාර්ථක යහපාලන රාමුවක මූලිකාංග. right? මොනවද කියලා අපි බලමු එකින් එක. එක තමයි නීතියේ ආධිපත්‍ය. දැන් within bracket making ඉංග්‍රීසියෙන් එක ලියා ගන්න rule of law. RULE rule of law. ඉංග්‍රීසියෙන් කියන්නේ rule of law. එතකොට ආයතනයක් පවත්වාගෙන යනවා නම් ප්‍රධාන වශයෙන් යහපාලනයක් යටතේ මේ ආයතනීය ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ අපක්ෂපාතී නියාමන ආයතනයක් විසින් බලාත්මක කරනු ලබන සාධාරණ නෛතික රාමුවක් තුළ තමයි සිදු වෙන්නේ. right? ඒ නීති ආධිපත්‍යයේ මේ තියෙන්න ඕන ආයතනයක් ක්‍රියා කරන්න ඕනේ ඒ රටේ පවතින නීතිමය රාමුවක් යටතේ යම්කිසි නියාමන ආයතනයක් යටතේ. right? එතකොට තමයි මේ ආයතනය හොඳ යහපාලන ආයතනයක් බවට පත් කරගන්න පුළුවන්. එක නීතිය ආධිපත්‍ය. හරි? එතකොට දෙවෙනි කරුණ තමයි විනිවිදභාවය. ඉංග්‍රීසියෙන් ලියා ගන්න එතනින් ලියා ගන්න transparency. TRANSPARENCY. මොකද මේ හරි වචනේ ඉංග්‍රීසි වචනේත් හරි වැදගත්. right? transparency. right. එහෙමනම් මොකක්ද මේ ආයතනීය යහපාලන ආයතනයක් විනිවිදභාවයෙන් කටයුතු කරන්න ඕනේ කියලා කියන්නේ ප්‍රධාන මූලිකාංගයක් තමයි ඔවුන් සම්බන්ධයෙන් නීති රීති රෙගුලාසි එතකොට ගනුදෙනු ක්‍රියාත්මක කිරීම විනිවිදභාවයෙන් සිදු කරන්න ඕනේ. right? හැමෝටම අවංකව ප්‍රතිපත්තිය සෑමටම පොදුයි එකාකාරයෙන් ක්‍රියාත්මක වන ස්ථාපිත නීති රීති සමග අනුකූලව විනිවිදභාවයෙන් කටයුතු කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවද ලංකාව මේ සඳහන් the right to know act කියලා එකක් ආවේ නේ දැනගැනීමේ අයි තොරතුරු දැනගැනීමේ අයිති කියලා පනතක් ගෙනාවේ මේ ලංකාව මේ යහපාලන රාමුවක් තුල ක්‍රියා කරනවා කියලා කියන්නේ. ඒ වගේ තමයි ආයතනයේ කරනු ලබන සියලුම කටයුතු විනිවිදභාවය. දැන් හදිසියෙන්වත් මේ ඔක්කොම යට තියෙන ටික අමතක වුණොත් අපි අර ෆස්ට් පැරා එක ඕනේ. නීති ආධිපත්‍ය කිව්වොත් එම ඕන කියන්නේ මොනවා? නියාමන රටේ පවතින නියාමන රාමුවකට යටත්ව ඒ අනුකූලව කටයුතු කිරීම. මොකද යහපාලන ආයතනයක. දෙක විනිවිදභාවයෙන් කටයුතු කිරීම. තුන්වෙනි කරුණ තුන කියලා අපිට සඳහන් කරන්න පුළුවන් ප්‍රතිචාරය. ඒකට within bracket ලියා ගන්න responsiveness. 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 right. right. okay. මොකක්ද ඒ කියන්නේ සාධාරණ කාල රාමුවක් තුළ පාර්ශ්ව කරුවන්ගේ සුපසිද්ධිය සැලසීම සඳහා අවශ්‍යයි. කියන්නේ
ගනුදෙනුකරුවන්ගේ එහෙම නැත්නම් ආයතනයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ සුබ සිද්ධිය ඇතිවීම පිණිස යම්කිසි කාල රාමුවක් තුල සාධාරණ කාල රාමුවක් තුල මේ සියලුම ගණු පාර්ශ්වකරුවන්ගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කරනවා උන්ට ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේ. ඒකට තමයි කියන්නේ ප්‍රතිචාරය responsiveness. හතරවෙනි ප්‍රධාන සාර්ථක යහපාලන රාමුවක මූලිකාංගය තමයි දැන් මේ ඉංග්‍රීසි සිංහල වචනයක් ටිකක් නේද ඉංග්‍රීසි වචනේ ලීසි සිංහලට වචනට වැඩි නේද අපි සිංහල වුණාට සමහරට වචන තුළ සිංහලට පරිවර්තනය කරනකොට හරි වචනේ තෝරා ගැනීම සහ හරි ගැටලුවක් එනවා සිංහල වචනේ තමයි සම්මුති පාදක බව සම්මුතික පාදක බව කියන්නේ ඉංග්‍රීසියෙන් ලියා ගන්න consensus oriented ඒ කියන්නේ CON ලියා ගන්න CON SEN SUS ORI ENTED consensus oriented right ඒ කියන්නේ මතක තියාගන්න ආයතනය තුළ වැඩ කරගෙන යනකොට ඒ ආයතනය තුළ සමස්ත පාර්ශ්වකරුවන්ගේ සුභසිද්ධිය පිණිස පොදු සම්මුතියකට එළඹෙලා කරමුණු කටයුතු කරනවා. කියන්නේ ආයතනයේ පවත්වාගෙන යනකොට එක්තරා පාර්ශ්වයකට විතරක් නෙමෙයි පොදු වශයෙන් උනන්දුවක් දක්වන හැමෝටම හැමෝටම සුභසිද්ධිය පිණිස හේතු වන විදියට පාලනය කරගෙන යනවා. ඒකට තමයි කියන්නේ සම්මුති පාදක බව. ඉංග්‍රීසියෙන් කියන්නේ consensus oriented. right? හතරවෙනි මූලිකාංගය. එහෙනම් අපි බලමු පස්වෙනි මූලිකාංගය මොකක්ද කියලා. right? පස්වෙනි මූලිකාංගය කියලා කියන්නේ යුක්තිය සහ ඇතුළත් බව. ඒකෙත් ලියා ගන්න ඉංග්‍රීසියෙන් ලියා ගන්න equity and EQUITY and inclusiveness INCLUSIVENESS equity and inclusiveness right එහෙනම් ආයතනයේ තුල සියලුම දක්වන ඔවුන්ගේ පැවැත්ම ඔවුන්ගේ වැඩි දියුණු කිරීම ඔවුන්ව නම්වා සිටීම right සියලු දේම පාර්ශ්වකරුවන්ගේ දියුණුව අභිවෘද්ධිය අනුව කටයුතු කරන බව කටයුතු කරන බව දැන්වීම සමයි මේ යුක්තිය සහ ඇතුළත් බව හැමෝටම යුක්තිය හැමෝටම සාධාරණත්වය සිදුවෙන වගේම ඔවුන්ගේ පෞද්ගලික තත්ත්වය වැඩි දියුණු කරනවා අපි එහෙම සේවකයෙක් ගත්තොත් එහෙම සේවකයන්ගේ වැඩි ගනුදෙනුකරුවෙක් ගත්තොත් එහෙම ගනුදෙනුකරුවන්ව දියුණු කරන්නේ කොහොමද අන්න ඒ වගේ ඒ කටයුතු අනුව සිදු කරනවා right දැන් රටක් වශයෙන් ගත්තොත් එහෙම යහපාලන මොකද හැම සේවක හැම ජනතාවගම දැන් තිබෙන තත්ත්වය ඔවුන්ගේ හොඳ ජීවිත පැවැත්මක් තහවුරු කිරීම බියකින් තොරව එතකොට ඔවුන්ගේ දැනට තිබෙන නිපුණතාවය වැඩි කිරීම සාක්ෂරතාවය වැඩි කිරීම ආදී මේ කරුණ හැමෝටම එක වගේ සැලකනවා වගේ ඒ රටක් වශයෙන් මේ අපි කතා කරන්නේ ආයතනයක් වශයෙන් ආයතනයේ උනන්දුව දක්වන පාර්ශ්වයන්ට ආයතන විසින් සිදු කරනු ලබන ක්‍රියාදාමය ඊළඟ එක තමයි ඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය දැන් ඒක නම් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද effectiveness and efficiency right effectiveness and efficiency එහෙමනම් අපි මේ ආයතනයේ පවත්වාගෙන යනකොට ඒ ආයතනයෙන් අපි ප්‍රධාන වශයෙන් මානව සම්පතෙන් තාක්ෂණික කරුණු වලින් මූල්‍ය සම්පත් අපි දන්නවනේ සම්පත් වලින් නේද මේ සම්පත් හොඳම ආකාරයෙන් ඒ භාවිතා කරනවා ආයතනීය සුභසිද්ධිය සඳහා right ඵලදායී ලෙසත් කාර්යක්ෂම ලෙසත් මේ ආයතනීය සම්පත් උපරිම ප්‍රයෝජනයට ගැනීම සිදු කරනවා කියන එක තමයි මේ ආයතනය කියන්නේ right ඒකට ලේසි ඵලදායකත්වය සහ කාර්යක්ෂමතාවය ඒ කියන්නේ ආයතනයේ ඒ සම්පත් සීමිත සම්පත් උපරිම ආකාරයෙන් පාර්ශ්වකරුවන්ට ප්‍රතිඵල ජනනය වෙන ආකාරයෙන් ඉදු කරනවා දැන් මෙතන මතක තියාගන්න මේ පාර්ශ්වකරුවෝ කොහොම ආයතනය තුළ සිටින හැමෝම ස්ටේක් හෝල්ඩර්ස් කවුද
කළමනාකාරීත්වය, අධ්‍යක්ෂක මණ්ඩලයේ කොටස් හිමියෝ, ගනුදෙනුකරු, සේවකයෝ ඔක්කොටම අයිති. සාමාන්‍ය ජනතාව මේ කොටස් පාර්ශවකරු කියලා කිව්වොත් 6. එතකොට 7 වෙනි එක තමයි අපි කියනවා වගවීම. වගවීම කියලා කියන්නේ accountability. වගවීම. right? දැන් මතක තියාගන්න අපිට හුඟක් පැටලෙන ප්‍රශ්න දෙකක් තමයි මේ accountability responsibility. මේ වගවීම කියන්නේ accountability. ඉංග්‍රීසියෙන් කියන්නේ accountability. එතකොට වගකීම කියන්නේ මොකද්ද? ඒකට අපි කියනවා responsibility. දැන් මේ කතා කරන්නේ responsibility නෙමෙයි accountability. ඒ කියන්නේ යහපාලනයේ ප්‍රධාන අංගයක් තමයි වගවීම. right? ඒ කියන්නේ මේ ආයතනයේ සිදුවන සියලුම කටයුතු සඳහා right වග කියනවා. right? දැන් මම කලින් සඳහන් කළානේ කවුද ප්‍රධාන වශයෙන් මේ තීරණ ගැනීමට ක්‍රියාවන් වලට වග කියන්නේ? මතක තියාගන්න අධ්‍යක්ෂක මණ්ඩලය තමයි වගවීම. අධ්‍යක්ෂක මණ්ඩලයට කියන්න බෑ මම දන්නේ මේකද කලේ කළමනාකාරීත්වය කියලා. එහෙම කියන්න බෑ. අධ්‍යක්ෂක මණ්ඩලය ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය සඳහා එක් වගවීමක් සිදු වෙනවා. right? දැන් අපි හිතමු දැන් රටක් වශයෙන් ගත්තොත් එහෙම රටක මිනිමරුන් වෙනවා, මංකොල්ලකම් වෙනවා, දූෂණය වෙනවා, නොඑක ආකාරයේ දේවල් වෙනවා. එතකොට රජය පවත්න රජය කුමන රජයක් වුණත් කියන්න බෑ අපි දන්නේ ඒවා අපි නෙමෙයි කළේ අරයා කළේ. එහෙම බෑ. ඒක රජයේ වගකීමක්. මොකද රජය තමයි අධ්‍යක්ෂක මණ්ඩලය ආයතනයක්. ඒ වගේ තමයි ආයතනීය ක්‍රියාකාරීත්වය සඳහා නැත්නම් ආයතනීය තීරණ ආයතනීය ක්‍රියාකාරයෙන් සඳහා වගකීම ඇති කර යුතුයි. ඒක අධ්‍යක්ෂක මණ්ඩලයේ තමයි මේ වශයෙන් තියෙන්නේ. ඊළඟ දේ තමයි අවසාන එක තමයි සහභාගීත්වය. සහභාගීත්වයේ මතක තියාගන්න ඕනේ නිදහස් ආයතනයේ හැමෝම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම යහපාලනයේ ප්‍රධාන අංගයක් වේ. දැන් ඔයගොල්ලෝ දැන් මතක් කරනද මම මේ කිව්වම ඔයගොල්ලෝට මතකයි නේද මේ ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය වෙනවා කියලා අවමසින් 125 ස්ත්‍රී නියෝජනය වෙන්න ඕනි කියලා. අන්න ඒ යහපාලනයේ තවත් එකක්. කියන ආයතනයේ තුල දැන් පුද්ගලයා කියන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ ආයතනය වැඩ කටයුතු සඳහා දායක කරගන්න ඕනේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආයතනයේ සුභසිද්ධිය සඳහා ඒ අවශ්‍යතාවය ලබා දෙනවා. දැන් මේ සඳහා හොඳම දෙයක් තමයි යහපාලනයේ යටතේ අපි ඉගෙන ගන්න දෙයක් තමයි ඔයගොල්ලෝ දන්නවා නේද? අපි කියනවා නේද විසිල් බ්ලෝයින් කියලා එකක්. අහලා තියෙනව නේද? ආයතනයේ යම්කිසි වැරද්දක් සිදු වෙනවා නම් ආයතනයේ ඉන්න සේවකයාට පුළුවන් මේ පිළිබඳ අවශ්‍ය කාර්ය අවශ්‍ය පාර්ටිස් වල අවශ්‍ය ස්ථාන වලට දැනුම් දෙන්න. මතකයි නේද විසිල් බ්ලෝයින්? දුෂ්කృత ආවරණය කියලා කියන අපි පස්සේ ඉගෙන ගමු. අන්න සහභාගීත්වය. ඒක අපේ වගකීම. ඉතින් මේ හොඳ යහපාලන ආයතනයක මතක තියාගන්න ඕනේ තියෙන ප්‍රධාන මේ යහපාලන රාමුවක තිබිය යුතු ප්‍රධාන මූලිකාංග මේ. right? මේක මං ලබන සමානය ඕන කියන්නේ මට මතක නෑ. මට මතක විදිහට මේ ප්‍රශ්නේ අහලා තිබෙත් 2018 වසරේ සැප්තැම්බර් මාසයේ අහලා තිබ්බා. right? සාර්ථක යහපාලන රාමුවක මූලිකාංග සාකච්ඡා කරන්න ලකුණු 5ක් තියලා තිබ්බා. right? එතකොට මොනවද මේ මෙච්චරම දීර්ඝ ලෙස ඕනේ නමුත් අඩුම ගානේ මේ 5ක්වත් ලියන්න මතක තියාගන්න ඕනේ. right? ඇයි දැන් මතක තියාගන්න රටක් අරගෙන රටක් කියන්නේ තායතනයක්. රටේ පවත් වැඩ කටයුතු සිදු වෙන්නේ කොහොමද කියලා ගත්තම ඒකම තමයි ආයතනය. right? එමුනම් නැවත වරක් අපි බලමු මොනවද මේ ප්‍රධාන කරුණු කියලා අපි ගත්තොත් මතක් කරන්න ඕගොල්ලන්ට නැවත වරක් සාර්ථක යහපාලන රාමුවක මූලිකාංග නීති ආධිපත්‍ය කටයුතු කරනකොට කටයුතු කරන්න ඕන ආකාරයෙන් විනිවිදභාවය transparency ප්‍රතිචාරය responsiveness මතකයිනේ
ඊට පස්සේ සම්මුතිපාදක බව ඒ කියන්නේ consensus oriented පස්වෙනි එක අපි සාකච්ඡා කළේ යුක්තිය සහ ඇතුළත් බව ඒ කියන්නේ equity and inclusiveness හයවෙනි එක වශයෙන් අපි ගත්තේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඒ කියන්නේ efficiency and effectiveness කිව්ව ගමන් මතක් වෙනවනේ සම්පත් right okay 7 අපි සාකච්ඡා කළේ කුමක්ද වගවීම ඉතාමත්ම වැදගත් මතකයිනේ accountability and 8 වෙනි එක සහභාගීත්වය ඔන්න කරුණු 8 හරි ඒව තමයි සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරන සාර්ථක යහපාලන රාමුවක තිබිය යුතු මූලිකාංග right දැන් අපි ඒක අවබෝධ කරගත්තයන් පස්සේ දැන් අපි යනවා සාංගමික පාලනයේ මූලික ප්‍රථම මූලික අරමුණ මොකක්ද ගොඩාක් අරමුණු තියෙන නමුත් ප්‍රධාන අරමුණ මොකක්ද right ඒක තමයි වැදගත් සමහරවිට විභාගෙදී අහන්න පුළුවන් මූලිකම අරමුණ මොකක්ද කියලා right එතකොට ඔක්කොම ලියන්න බෑ ඒක ප්‍රධාන අරමුණ මොකක්ද ප්‍රධාන අරමුණ තමයි තිරසාරාත්මක පදනමකින් ආයතනයේ උනන්දුවක් දක්වන එහෙම නැත්නම් ලැබියාවක් දක්වන පාර්ශ්වයන්ගේ හිමිකම සුරකුණු බව තාහුරු කර ගැනීමයි. දැන් මෙතන වචන කීපයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ තිරසාරාත්මක. අන්න එන්න වචනයක්. තිරසාරාත්මක පදනමකින්. තිරසාරාත්මක පදනමකින් කියන්නේ මොකද්ද? සිංහල වචන අපි කියනවා sustainability. තිරසාරාත්මක පදනමක් කියලා කියන්නේ වෙනස් නොවන එන්න වැඩි වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා එහෙම නෙමෙයි. මින් හරි නොකොඩවා ස්ථාවර වැඩි වෙමින් පවතින පදනමකින් එන්න උනන්දුවක් කවුද මේ උනන්දුවක් දක්වන පාර්ශ්වය මම කියන ඕනෑම ආයතනයකට උනන්දුවක් දක්වන පාර්ශ්වයට අපි ඉංග්‍රීසියෙන් කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා නේද? ඒ ඕනම කෙනෙක් මහජනතාව වෙන්න පුළුවන්, කොටස් හිමියෝ වෙන්න පුළුවන්, එතකොට රජය වෙන්න පුළුවන්, සේවකයෝ කළමනාකාරීත්වය අධ්‍යක්ෂක මණ්ඩලය දැන් මේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ උනන්දුව වෙනස් වෙන්න පුළුවන්. වෙනස් අරමුණු තියෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් එහෙම සේවකයෝ මොකද්ද බලාපොරොත්තු වෙන ආයතනයේ වැඩි පඩියක් වැඩි වරප්‍රසාදනේ සේවකයෝ. එතකොට කොටස් හිමියෝ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? වැඩි ප්‍රතිලාභ. right? එතකොට රජය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒකකින් ලබා ගන්නා වූ ටැක්ස් නේද? ඒ වගේ. එතකොට ගනුදෙනු කරු මොකද්ද? උපරිම ලබා දෙන මිලට උපරිම තෘප්තිය. ඉතින් මේ වගේ විවිධ පාර්ශ්වයන් දක්වන ලැබියාව වෙනයි. නමුත් යහපාලනයේ අරමුණ තමයි මේ හැමෝගෙම හිමිකම සුරකවුණු බව තාවුරු කර දීමයි. දැන් එහෙමනම් මොකද්ද ප්‍රාථමික අරමුණ? එහෙම නැත්නම් මූලික අරමුණ මොකද්ද? ආයතනික එහෙම නැත්නම් සාංගමික පාලනයේ යහපාලනයේ තිරසාරාත්මක පදනම. මේ වචනේ වැදගත්. තිරසාරාත්මක sustainable මතක තියාගන්න. තිරසාරාත්මක පදනමකින් ආයතනයේ උනන්දුවක් දක්වන නැත්නම් ලැබියාවක් දක්වන පාර්ශ්වයන්ගේ හිමිකම සුරකීම. right මතක තියාගන්න. ඒක තමයි ප්‍රශ්නේ පිළිතුර එන්නේ. හරි. දැන් ඔන්න තව එකක් තමයි ගත්තොත් එහෙම දැන් ඔන්න අපිට ඉගෙන ගන්න දෙයක් වැදගත් දෙයක් තියෙනවා. දැන් මේ සාංගමික යහපාලනික විශේෂයෙන් අපි ගත්තොත් එහෙම බැංකුවක් ගත්තොත් එහෙම මම මේ කලින් සාකච්ඡා කළා බැංකුවක් ගත්තොත් දැන් මේ තම්පත්කරුවන්ගේ අයිතිය කොටස්කරුවන්ගේ අයිතියට වැඩිය සුවිශේෂී අද්විතීයයි. ඇයි? මොකද ආයතනීය ප්‍රධාන වශයෙන් තැන්පත්කරුවන්ගේ මුදලින් තමයි ආයතනය දුවන්නේ. දැන් සාමාන්‍ය වෙනත් ආයතන මම මේක කලින් සාකච්ඡා කළා කොටස්කරුවෝ වෙනත් ආයතනයකට හුඟක් වෙලාවට ආයතනයේ ප්‍රාග්ධනය යොමු කරලා ආයතනයේ දුවන්නේ කොටස්කරුවන්ගේ මුදලින්.
නමුත් මූල්‍ය ආයතනයක් එහෙම නෙමෙයි. මූල්‍ය ආයතනයක් සාපේක්ෂකව ව්‍යාපාර කටයුතු ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් වලින්. එහෙමනම් මතක තියාගන්න මූල්‍ය ආයතනයක් කටයුතු කරනකොට කොටස්කරුවන්ට වඩා තැන්පත්කරුවන්ගේ අයිතිය වැඩි. ඒ නිසා තමයි කියන්නේ තැන්පත්කරුවන් ප්‍රාථමිකයි කොටස්කරුවෝ ද්විතීයයි. right? එතකොට සාංගමික පාලනීය ප්‍රධාන ත්‍රිසාරාත්මක පදනමකින් වැඩිම උනන්දුවක් දක්වන ක්‍රියාවලියේදී ගනුදෙනුකරුවෝ කොටස්කරුවන්ට වඩා නැත්නම් තැන්පත්කරුවෝ කොටස්කරුවන්ට වඩා ඉහළ ස්ථානයක සිටිනවා. right? ඒකත් ඔළුවේ තියාගන්න. right. දැන් අපි එහෙනම් බලමු මේ යහපාලනයේ තිබෙන වැදගත්කම් මොනවද? right? අපි බලමු යහපාලනයේ තිබෙන වැදගත්කම් මොනවද කියලා සාකච්ඡා කරමු. හරි. දැන් අපි සාකච්ඡා කරන යහපාලනය ගැන වාසි. ඇයි යහපාලනයේ වැදගත්කම එහෙම නැත්නම් වාසි මොනවද කියලා අපි කෙටියෙන් සාකච්ඡා කරමු. හරි. දැන් අපි බලමු පළමු වාසි. right. වාංචනික හා මූල්‍ය අක්‍රමිකතා ආදී අයථා ක්‍රියාවන් සිදු නොවන බවට මහජන දැන් අපි දන්නවනේ මූල්‍ය ආයතනය සම්පූර්ණයෙන් රඳා පවතින්නේ කුමක් මතද? මහජන විශ්වාසය සහ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය. trust and confidence නේද? right? ඒක ඇතුල් නැත්නම් මූල්‍ය ආයතනයක් වැඩි කටයුතු කරගන්න බෑ. එතකොට ආයතනයක් වාංචනික සහ මූල්‍ය අක්‍රමික ආදී ක්‍රියාවන්ගෙන් සිදු නොවන බවට දැනගත්තොත් මොකක්ද ඇති වෙන්නේ? ආයතනයේ හොඳ කීර්ති නාමයක් ඇති වෙනවා. right? ඒ නිසා ව්‍යාපාරයේ තවදුරටත් සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා උපකාරී වෙනවා. ඒ ආයතන ලැබෙන කීර්ති නාමය නිසා. මොකද අපි දන්නවා මේ ආයතනය වංචා මූලික කටයුතු වලින් තොර ආයතනයක් නිසා. එක. දෙවෙනි කාරණයක් තමයි දැන් සේවකයෝ යහපාලන ආයතනය තුළ වැඩ කරන සේවකයෝ සම්පත් අපි දන්න හැමතිස්සෙම මම කිව්වේ සම්පත් අනිවාර්යයෙන්ම සීමිතයිනේ. ඒවනම් මේ සම්පත් උපරිම ඵලදායී යෙදවීමට හා කාර්යක්ෂම සේවයක් සැපීමට උනන්දු වීම තුලින් නාස්තිය අවම කර ගැනීමට කටයුතු කරනවා. right? එතන විවිධ අපි දන්න ඕනෑම ආයතනයක යාස්ති සිදු. නමුත් සම්පත් සේවකයෝ මේ සම්පත් කාර්යක්ෂම යොදා ගැනීම සඳහා උපකාරී වීමත් අපිට වැදගත් වශයෙන් සැලකනවා මේ ආයතනයේ පවත්වාගෙන යාම සඳහා. හරි. ඊළඟ එකට තමයි අපි ගන්න පුළුවන් උදාහරණ වශයෙන් ගත්තොත් සේවකයන්ගේ උපරිම ප්‍රයෝජනත්වය නැත්නම් උපරිම ක්‍රියාකාරීත්වය ලබා ගැනීමට ඇති කර ගන්න පුළුවන්. තුන්වෙනි කරුණ වශයෙන් අපිට ගන්න පුළුවන් දැන් ප්‍රාග්ධනය ප්‍රධාන වශයෙන් ගත්තොත් අවම පිරිවැයක් යටතේ ලබා ගත හැකි. ඇයි? ආයෝජකයන් ආයෝජකයෝ කැමති හොඳ ආයතනයකට ආයෝජනය කරන්න. right? එහෙනම් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සහ අර ප්‍රාග්ධනය අවම පිරිවැයක් යටතේ ලබා ගැනීම අපිට ඉතාමත්ම පහසු වෙනවා. right? අවම පිරියක් යටතේ ප්‍රාග්ධනය ලබා ගැනීම අපිට හැකියාවක් වෙනවා. right? ඊට පස්සේ තව වාසියක් වශයෙන් ගත්තොත් ආයතනික ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමට ඒ තුලින් නව රැකියාව උත්පාදනය කෙරෙහි ධනාත්මක ලෙසටත් බලපාන. දැන් අපි හිතමු දැන් අපි කියනවා දැන් X කියන සමාගම Y කියන ව්‍යාපාර කටයුතු ඒ ශේෂ්ත්‍රයටත් යනවා. ඉස්ලාම X කියන සමාගම හිටියේ අපි හිතමු එක ව්‍යාපාර වපසරියක විතරයි. නමුත් ඔවුන් දැන් වෙනත් බිස්නස් එකකට යනවා.
හැබැයි මිනිස්සු පිළිගන්නවා. ඇයි පිළිගන්නේ? ඇයි මිනිස්සුන්ලා මේ සමාගම හොඳට ව්‍යාපාර කරන සමාගමක්, හොඳට යහපාලනය සිදු කරන සමාගමක්, පාලනය කිරීම සිදු කරන සමාගමක් නිසා මේකට ඔවුන්ගේ සුහද ප්‍රතිචාරය ඇති වෙනවා. ඒ තුලින් තම ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීම සඳහා හැකියාව ලැබෙනවා. අනිත් එක තමයි යහපාලනයේ සිදු වෙනකොට අවදානම් කළමනාකරණය සඳහා යන සිදුවෙන පිළිවෙත් අඩු වෙනවා. ඇයි? ඒ යහපාලනය කරනකොට අවදානමක් ඇති වෙන්නේ නැහැ නේ. මොකද පුළුවන් තරම් අවදානම කළමනාකරණය කරමින් තමයි ආයතනයේ පාලනය සිදු කරන්නේ. එතකොට ඒ සඳහා යන පිළිවෙය අඩු වෙනවා. අවදානම් කරණය කිරීම සඳහා අපිට යන වියදමත් අඩු වෙනවා. right? තව එකක් දැන් මේකට අමතරව අපිට තව එකක් ලියාගන්න පුළුවන් යටින් ලියාගන්න තව කීපයක් මට මේ මතක් වෙන විදිහට දැන් යහපාලනයේ හොඳින් සිදු වෙනවා නම් අධීක්ෂණ පිරිවැත් අඩුයි නැත්නම් කෙනෙක්ගේ දැන් අපි බැංකුවක් කියලා හොඳින් වැඩ කරගෙන යනකොට දැන් අපි අධීක්ෂණ කවුද ඉන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුවනේ. ඒගොල්ලෝ දන්නවා මේ බැංකුව හොඳින් ක්‍රියාත්මක වෙනවා කිසිම නීත්‍යානුකූලව සිදු වෙනවා. එතකොට ඇවිල්ලා හැමතිස්සෙම ඇවිල්ලා සුපරීක්ෂා කරන්න ඉන්නේ. සුපර්විෂන් එක අඩුයි. right? නැත්තම් හැමතිස්සෙම එනවා සෙන්ට්‍රල් බැංකුව මේ මොහරි කචල් නම් මොනවාට ප්‍රශ්න නැහැ ඇවිල්ලා සෝල්ව් කරනවා. ඉතින් අපිට ඒ සඳහා වැඩිපුර කාලය වැය කරන්න වෙනවා. ඔවුන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි නොයෙකුත් ගැටලු. ඒත් අපි ආයතනය හොඳින් කරගෙන යනකොට අපිට අධීක්ෂණ පැත්තෙන් ඇති වෙන ගැටලු අඩුයි. ඇයි අපිට ඒ ගැටලු අඩු වෙන්නේ කුමක් නිසාද? ඒ සඳහා ඇති වෙන පිරිවැය අඩු වෙනවා. තව එකක් යටින් ලියා ගන්න පුළුවන් අපිට එවන අධීක්ෂණ පිරිවැය අඩු වීම. right? දැන් එතකොට අපිට යහපාලනයේ වැදගත්කම වාසි වශයෙන් අපිට ප්‍රධාන වාසි කීපයක් වෙන මහජන විශ්වාසය ඇති කිරීම. ඒ තුලින් අපිට ඇති වෙන කුමක්ද? අපගේ ව්‍යාපාරයේ පිළිබඳ කීර්ති නාමයක් ඇති වෙනවා. එතකොට සේවකයෝ සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනය ගැනීම සඳහා කටයුතු කිරීම තුලින් නාස්තිය අවම කරගන්න පුළුවන්. ආයෝජකයන් ආකර්ෂණය කරගන්නත් පුළුවන් පාසුවෙන් ඒ සඳහා ප්‍රාග්ධනය අවම පිරිවැයක් යටතේ ලබා ගන්නත් පුළුවන්. මොකද ඕනෑම එකලු කැමති එයාගේ ආයතනයකට සම්බන්ධ වෙන්න. එතකොට තවත් අලුත් ව්‍යාපාරවලට අපිට වෙන ශේෂ්ත්‍ර සඳහා යන්න පුළුවන්. ව්‍යාපාරය පුළුල් කරන්න පුළුවන්. එහෙම කළාම රටට නව රැකියාව උත්පාදනයත් අපිට ඇති කරන්න පුළුවන්. එතකොට ආයතනයේ හොඳින් කරගෙන යනකොට අවදානම් කළමනාකරණය සඳහා යන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම තමයි අධීක්ෂණ පිරිවැය අඩු වෙනවා. අපිට ඇති වෙන බලපෑම අධීක්ෂණ අධිකාරිවරුන්ගෙන් ඇති වෙන බලපෑම අඩු වෙනවා. මේවා තමයි මේ යහපාලනයේ වැදගත්කම. හරි? දැන් එතකොට අපි කීපයක් ඉගෙන ගත්තා යහපාලනය සම්බන්ධයෙන් අපි කතා කරා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මොකද්ද? අපි කෙටියෙන් ආපහු මතක් කළොත් යහපාලනය යනු කුමක්ද? එතකොට මම ඊටාත්ම කෙටි ඩෙෆිනිෂන් එක මතකනේ. ආයතනයක් මෙහෙවණු හා පාලනය කරනු ලබන ක්‍රමවේදය තමයි. ආයතනයක් යහපාලනය කරන්නේ ආයතනයේ උනන්දුවක් දක්වන සීලම පාර්ශ්වයන්ටගේ සුභසිද්ධිය සඳහා. එතකොට මූලික වශයෙන් අපි සාකච්ඡා කළේ ඊට පස්සේ අපි සාකච්ඡා කළා යහපාලනයේ මූලික රාමුව. මොනවාද ඒක තිබිය යුතු වැදගත් සංඝටක මොනවාද? right? ඊට පස්සේ අපි සාකච්ඡා කළා යහපාලනයේ ප්‍රාථමික එහෙම නැත්නම් මූලික අරමුණු. මතකයි නේද අපි කෝ වචනයක් කිව්වම සස්ටේනබල්. මොකද්ද අපි සස්ටේනබල් කියලා කියන්නේ? right? මතකයි නේ? ඉරසාරාත්මක පදනමකින් ආයතනයේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ සුභසිද්ධියතා උරු කිරීම. right? ඊට පස්සේ අපි සාකච්ඡා කළා යහපාලනයේ ඇති
වැදගත්කම්. right. දැන් බලන්න දැන් මේ මම ඔයගොල්ලෝගේ පාසල සඳහා මේ 2018 මාර්තු මාසේ ප්‍රශ්නය. right. දැන් බලන්න කියවන්නකො මේ ප්‍රශ්නේ හිමිසරේ මූල්‍ය අතරමැදිකරණය තුලින් පාර්ශ්වයන් දෙකක් අතර සිදුවන මූල්‍ය ගණදෙනකු සම්බන්ධීකාරක වශයෙන් ක්‍රියා කරුණේ මූල්‍ය ආයතනය. හරිනේ. එබැවින් යහපත් සහ සදාචාරාත්මක වූ ව්‍යාපාර කටයුතු වලට නිරත වීම තුලින් මහජනීය විශ්වාසය පළුදු වී බිරිම ඇතිවන හේතු. right. ඇති වුණා මේව තිබුණේ නැත්තම්. right. පළමු ප්‍රශ්නේ මොකද? ලකුණු 5ක් දෙන ප්‍රශ්නය. මොකක්ද ප්‍රශ්නේ? මූල්‍ය ආයතනයක සාංගමික යහපාලනයන්ගේ ප්‍රමුඛතම අරමුණ කුමක්ද? මේ සම්බන්ධව අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන වගකීම් මොනවාද? ඒක අපි තාම ඉගෙන ගත්තේ නැහැ. එමනම් මේක එක කොටසකට උත්තරේ දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මොකද්ද සාංගමික යාපාලනයේ ප්‍රමුඛත අරමුණ? තිරස්ථාරාත්මක පදනමි ආයතනයේ උනන්දුවක් දක්ෂණ පාර්ශ්වයන්ගේ හිමිකම සුරකීමයි. දැන් පේනව නේද? ප්‍රමුඛතම අරමුණ. එතකොට එච්චරයි. සස්ටේනබල් මතක් වෙන්න. right. තිරසාරාත්මක පදනමි ආයතනයේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ හිමිකම සුරකිරීමයි. හරි මතකයිනේ. අනිත් වලට උත්තර අපි දැන් පස්සේ ඉගෙනගෙන යමි සිටිනවා. right. දැන් අපි බලමු මේ යහපාලනීය සම්බන්ධයෙන් අපිට තියෙනවා මේ තාම හැබැයි මේ කොටසින් ප්‍රශ්නයක් එහෙම අහලා නැහැ. නමුත් අපි කෙටියෙන් බලමු මේ යහපාලන රෙගුලාසිය යහපාලනය ඇති වෙලා තියෙන මේ තත්ත්වයට ඇති වෙලා තිබෙන තත්ත්වය අපසරිය නැත්නම් evaluations of corporate governance, right. ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් අද මේ ඇවිල්ලා තියෙන තත්ත්වය කොහොමද? දැන් අපි මුලින්ම පාඩමේ සඳහන් කළා ඇයි මේ යහපාලනය වැදගත් උනේ? නොයෙකුත් ආයතන කඩා වැටුණා. ආයතන කඩා වැටෙනකොට හොයලා බැලුවා ඇයි මේ ආයතනය කඩා වැටෙන්නේ කියලා. හොයලා බලනකොට තමයි තේරුනේ මේ ආයතනවල සිදු කරන පාලනය මෙහෙවීම නිසි ආකාරයෙන් නිසි විදියට සිදු වෙන්නේ නැහැ කියලා. right. ඒ නිසා තමයි නව පළාත් නව රෙගුලාසි නව අවධානය මේ කෙරෙහි වැඩිපුර යොමු වුනේ. දැන් මේක ඇති වෙලා තිබෙනවා ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන්. අපි බලමු කොහොමද දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇති වුනේ කියලා. right. අපි කෙලින්ම බලමු ඉතාමත්ම කෙටියෙන්. දැන් අන්තර්ජාතික නීති රීති රාමුව තුළ යුරෝපයේ සහ ඇමරිකාවේ ආයතන තමයි ඉස්සෙල්ලාම මේක පටන් ගත්තේ. ඒ කියන්නේ අර මං කතානික OECD මතකයි නේද? අපි කිව්වේ ලෝක විවිධ ආයතන විවිධ රටවල් වල විවිධ institutions වල විවිධ නියාමකයෝ එකතු වෙලා ඉස්සෙල්ලාම පිහිටුවා. ප්‍රධාන වශයෙන් මේක පටන් ගන්නකොට කිව්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයෝ සම්බන්ධ වෙලා අර Commonwealth Association for Corporate Governance යන සංගමය මේක මේ මොනවද මේ ආයතනික මේ සංගාමික ආයතනික මේ ව්‍යාපාර පද්ධතියක තිබෙන්න ඕනේ මූලිකාංග රෙගුලාසි ආදිය කටයුතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් මේක පටන් ගත්තේ මතක තියාගන්න ආචාර ධර්ම වල විකාශනය ගත්තොත් ඉතාමත්ම කෙටියෙන් ගත්තොත් කැඩ්බරි right මේ ලෝකේ ගත්තොත් එහෙම මේ කැඩ්බරි ඇමරිකා මේ එංගලන්තයේ තමයි මේ කැඩ්බරි 1992 පොඩ්ඩකින් නිකන් පොඩි නෝට් එකේ පැත්තකින් ලියා ගන්න කැඩ්බරි කොහොමගොල්ලෝ මේ මතකයිනේ නේද චොක්ලට් උත් තියෙනවා කැඩ්බරි කියලා එහෙම මතක තියාගන්න කැඩ්බරි CADBURY 1992 දී ප්‍රධාන වශයෙන් එංගලන්තේ තමයි මේක පටන් ගත්තේ කැඩ්බරි 1992 දී මේදී සොයා බැලුවේ ඉස්සෙල්ලාම ලියා ගන්න එක කැඩ්බරි දැන්
ඔයගොල්ලන්ට මම නෝට් එකේ මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම මම දැන් නෝටිස් මේ බෝඩ් එකේ දාන්න. දැන් ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම කැඩ්බරි කියලා කියන්නේ CADBRY 1992 මොහු විසින් ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කරනකොට ටිකක් මම මේ ඔයගොල්ලෝගේ සබ්ජෙක්ට් එකට අදාළ සම්පූර්ණයෙන්ම නෑ නමුත් අවබෝධයක් ගැනීම සඳහා මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිගේ කාර්යය කුමක්ද ප්‍රධාන විධායකගේ කාර්යය කුමක්ද කියන එක ඉස්සෙල්ලාම කතා කරන්න පටන් ගත්තේ මේ කැඩ්බරි කියන එංගලන්තයේ ඒ සාමිවරයා තමයි 1992 සාකච්ඡා කළේ right ඉතින් නිරන්තර සාකච්ඡාවක් මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම පිළිබඳව එතකොට විගණකකරුවන්ගේ වගකීම පිළිබඳව කතිකාවක් ඇති කරන්න ගත්තේ මේ කැඩ්බරි 1992 වාර්තාවෙන් පස්සේ මේ යහපාලන ආචාර ධර්ම වල විකාශනය ගැන කතා කරනකොට ඊට පස්සේ කැඩ්බරිකින් පස්සේ ආවා ග්‍රීන්බරි 1995 ග්‍රීන්බරි කැඩ්බරි වගේම තමයි ලේසි ග්‍රීන්බරි Greenberry GREEN Greenberry 1995 එක මතකද දාගන්න right Greenberry right දැන් මේ අලුතෙන් ඉදිරිපත් කරා අධ්‍යක්ෂකවරුන්ගේ වේතන සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ කාර්ය සාධනය ඔවුන්ගේ වේතනයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පටන් ගත්තා. මේක එක උන් ලබා දුන්නා වූ වාර්තාවන් අනුව. right? ඊට පස්සේ ආවා මේ හැම්පල් 1998 හැම්පල්. right? හැම්පල් 1998. දැන් මේ එක එක කට්ටිය අලුත් අදහස් ගෙනාව මේ යහපාලනයේ වල විකාශය ගැනට ජාත්‍යන්තර වශයෙන් right දැන් මේක ඔයගොල්ලෝගේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා එක ඒවා නමුත් මම මේ තවදුරටත් දීර්ඝ ලෙස කෙටි විස්තරයක් කරන්න හැම්පල් right 1998 දැන් මොහු කිව්වේ ප්‍රධාන වශයෙන් කලින් අර ඉදිරිපත් කරන ලද වාර්තාවල් අර සංයුක්ත කරලා වැදගත්කම තවත් අලුත් විදිහට ගෙනාවා මේ මොකද්ද මේ යහපාලනයට අලුත් අධ්‍යක්ෂක මණ්ඩලගේ වගකීම හදි කරුණු ඉදිරිපත් කළා. ඊට පස්සේ තවත් 1999 දී ටර්න්බුල් ටර්න්බුල් විද්‍යාඥයා ඔහු වාර්තාවක් ඉදිරිපත් කළා. ඔහු කිව්වා ආයතනය තුළ ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර පාලන ක්‍රම හොඳට තියෙන්න ඕනි කියලා. ඒවා සොයා බැලීම අධ්‍යක්ෂකවරුන්ගේ වගකීමක් කියලා. හොඳ ආයතනික යහපාලනයක් ඇති වෙන්න නම් අභ්‍යන්තර ආයතනය තුළ සිදුවන අභ්‍යන්තර පාලන ක්‍රමවල ඉතාමත්ම හොඳ හොඳ තත්ත්වයක් ආයතනය තුළ තියෙන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි මේ ටර්න්බුල් ඉදිරිපත් කළා මේ තව එක අය එක ඒවා ඉදිරිපත් කළා. හොඳ ආයතනික යහපාලනයක් ඇති වෙන්න තිබිය යුතු දේවල් තමයි මේ කතා කරේ. ඊට පස්සේ 2003 දී මතක තියාගන්න වෙනවා කියලා හිතනවා right 2003 දී හිග්ස් දැන් මේ වගේ ප්‍රශ්නයක් කවදාකවත් අහලා නැහැ නමුත් අපි දැනගන්න ඕනේ right පොඩ්ඩක් නිකන් මේ தත්ත්වයට යහපාලනය ඇවිල්ලා තියෙන්නේ කොහොමද හිග්ස් HIGGS හිග්ස් කිය 2003 දී ඔහුගේ හොයා බැලුවා මේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ගේ විධායක අධ්‍යක්ෂකව දැන් අපි පස්සේ ඉගෙන ගන්නවා මතක තියාගන්න ආයතනය තුළ විධායක අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂක කොම්පස් සංයුතිය ගැන කතා කරනකොට විධායක අධ්‍යක්ෂකවරුන් සහ විධායක නොවන අධ්‍යක්ෂකවරු ඇයි මෙහෙම දෙන්නෙක් ඉන්න ඕනේ මොකටද මොකද්ද මේ දෙන්නගේ වෙනස මොහු ඉදිරිපත් කළ ආයතනය තුළ විධායක අධ්‍යක්ෂකවරු නොවන උන්ගේ කාර්යභාරය මොකක්ද ඔවුන්ගේ වැදගත්කම මොකක්ද ඔහු ඔන්න
අලුත් අදහස් දුන්නා මේ යහපාලන රෙගුලාසි ඇතුළත් කිරීමේ. ඊට පස්සේ ටයිසන් නැවතවර තමයි කිව්වේ. ටයිසන්. දැන් ටයිසන් කිව්වම ඔයගොල්ලන්ට මතක් වෙන කෙනෙක් ඉන්නවා නේද? ටයිසන් මතකයි නේද? කන කපපු එක්කෙන ඒ මයික් ටයිසන් මේ නිකන් ටයිසන් right? ටයිසන් 2003 කිව්වා තවදුරටත් මේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ගේ වැදගත්කම ඔවුන්ව බඳවගන්නේ කොහොමද ආයතනයට කටයුතු සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් ඉදිරිපත් කළා. ඊට පස්සේ නවතවර ස්මිත් කියන එක ස්මිත් ඕ කිව්වා ආයතනයක විගණකවරුන් නැත්තම් විගණක කොමිටුවක වගකීම පිළිබඳව ඔහු කතා කළා. ආයතනයක් තුළ අපි කොහොම අධ්‍යක්ෂක මණ්ඩල අනු කොමිටියක් තියෙනවා කියලා විගණන කොමිටුව. ඒ කොමිටුව ආයතනය තුළ නිසි ආකාරයෙන් නිසි වේලාවට විගණනය කිරීමේ වැදගත්කම පිළිබඳ අදහස් ඉදිරිපත් කළා. right? ඊට අමතරව මතක තියාගන්න මේ 2010 දී ප්‍රධාන වශයෙන් 2010 වෙනකොට තව පුද්ගලෙක් ආවා අපි ඒකට කියනවා වෝකර් කියන පුද්ගලයා ඉදිරිපත් කළා මේ ළඟදී 2013 වගේ 2010 සභාවට 2010 වෝකර් කියන පුද්ගලයා ඉදිරිපත් කළා අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙනකොට ඔහු සතුව තිබිය යුතු නොයෙකුත් ආකාරයේ සුදුසුකම් මොනවද? දැන් ඔයගොල්ලෝ දන්නවා සමහර අධ්‍යක්ෂක මණ්ඩලයට එනකොට අධ්‍යාපන සුදුසුකම් නැහැ. ඕන කෙනෙක් කැමති ඒ අධ්‍යක්ෂකවරු කියන්නේ ආයතනෙ මේව නැහැනේ. එතකොට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අය මේ ආයතනය පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් එනවා. ඔවුන් සඳහන් කළා අධ්‍යක්ෂකවරුගේ තිබිය යුතු සුදුසුකම් මොනවාද? අපි ඒක පස්සේ දීර්ඝව සාකච්ඡා කරමු. right? ඊට අමතරව අර ලෝක අර්බුදය ආවයන් පස්සේ 2007 2008න් පස්සේ තමයි මේවා ආවේ. එමුණ මේවා ආයතන හරියට ගියේ නැත්තේ අධ්‍යක්ෂකවරුන්ගේ තිබෙන නුසුසුකම් නිසා. ඊට පස්සේ එංගලන්තයේ ආව අර ප්‍රධාන වශයෙන් සබානස් ඔක්සලි කියන නීතිය ආදී නොයෙකුත් ඇවිල්ලා අද වෙනකොට මේ තත්ත්වය ආයතනය තුළ ප්‍රධාන වශයෙන් ඔගලන්ට පේන්නේ නැති ආයතනය තුළ අපි දැන් මම මේ ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරපු දේවල් මේ ආයතනයේ ගිණුම් කටයුතු ඉදිරිපත් කරනකොට නායිතික රාමුවක් ලෙස සබානස් ඔක්ස්ලි ඇක්ට් කියන දේවල් නීතිමය වශයෙන් මේ තත්ත්වය ඇවිල්ලා අද මේ වෙනකොට මේ යහපාලනය සම්බන්ධයෙන් නොයෙකුත් පුළුල් කතිකාවක් ඇති වෙලා ඒක පහසු වෙලා තිබෙනවා ආයතන නියාමන සහ අධ්‍යක්ෂණ ශ්‍රේෂ්ඨය තුළ කොහොමද හොඳ ආයතනයක් කටයුතු කිරීමේදී පිළිපැදිය යුතු කරුණු මොනවද? right? මේක තමයි අර මම ඔයගොල්ලන්ට කෙටියෙන් සඳහන් කරන ලද ජාත්‍යන්තර මේ ආයතනයට නැත්නම් මේ ජාත්‍යන්තර වපසරිය මොකද්ද අද තියෙන තත්ත්වයට පැමිණීමට මේ යහපාලනය. හරි? right. දැන් ඔන්න මම නැවතවරක් ඉතාමත්ම කෙටියෙන් කියන්නම්. අද තියෙන මේ තත්ත්වයට යහපාලනය අද තියෙන තත්ත්වයට පැමිණීම සඳහා අපිට උපකාරී වුණ ජාත්‍යන්තර වශයෙන් උපකාරී වුණ ප්‍රධාන සංගඨක නැත්නම් ප්‍රධාන අධ්‍යයනවල වශයෙන් අපි සාකච්ඡා කරමු. හරි? දැන් ඔන්න මම ඉතාමත්ම කෙටියෙන් කියන්නම් ඒ කරුණු මොනවද කියලා. ඔයගොල්ලන්ට මම කලින් කිව්වා වගේ විවිධ වූ ආයතන විවිධ වූ රටවල් විවිධ රාජ්‍ය සනුග්‍රහ ඇතුව යම් එකතු වෙලා මේ මේ මොකද කියන්නේ මේ
ආයතනික යහපාලනයේ වැදගත්කම සාකච්ඡා කරන්න පටන් ගත්තා. දැන් මෙහිදී ප්‍රධාන වශයෙන් මේක පටන් ගත්තේ ප්‍රධාන වශයෙන් එංගලන්තයේ 1992 දී ප්‍රධාන වශයෙන් අදහසක් ඉදිරිපත් කළේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පිළිබඳව කැඩ්බරි 1992 දී. ඊට පස්සේ 1995 දී ග්‍රීන්බරි කියන සාමිවරයා තව අලුතෙන් මේ යහපාලනයේ වැදගත්කම පිළිබඳව එක එක ශේෂ්ඨයන් පිළිබඳව අවබෝධනය කරන්න පටන් ගත්තා. දැන් මේ ග්‍රීන්බරි කියන මේ වාර්තාවෙන් ඔහුගේ වාර්තාවෙන් මොකද කළේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වේතන සම්බන්ධයෙන් තමයි ඔහු ඉදිරිපත් කළේ යම් අදහස්. right ඊට පස්සේ 1900 අපි කලින් 98 දී හැම්පල් වාර්තාවක් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඔය නෝට් එකේ තියෙන වගේ ටර්න්බුල් ඊට පස්සේ ස්මිත් ඊට පස්සේ හිග්ස් නොයෙකුත් අය අපි සාකච්ඡා කළා කොහොමද මේ සඳහා සම්බන්ධය ලබා දුන්නේ ටයිසන් ස්මිත් සාන්තිමට ඩේවිඩ් වෝකර් 2010 දී අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්මේ ෆිට් ඇන්ඩ් ප්‍රොපර් කියලා කියන්නේ අපි ඒවයි. ඊට අමතරව තවකුත් නීති රීති හඳුන්වා දුන්න ඇමරිකාවේ මේ සම්බන්ධයෙන් විශේෂයෙන් 2007 මූල්‍ය අර්බුදයෙන් පස්සේ. දැන් මේ වෙනකොට මේ ලෝකයේ ඇවිල්ලා තියෙන තත්ත්වය තමයි මම මේ කෙටියෙන් පහදලා දුන්නේ. දැන් ඒක ලෝකෙනේ. එහෙමනම් අපි ඊට පස්සේ බලන්න ඕනේ මේ තත්ත්වය ශ්‍රී ලංකාවට කොහොමද මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අපිට වැදගත්කම නේද? ඇත්තම ඉස්සල්ලාම මේ ශ්‍රී ලංකාවේ නෛතික රාමුවක් වශයෙන් මේක මේ යහපාලනයේ වැදගත්කම මුලින්ම රෙගුලාසි සමූහයක් වශයෙන් ඉදිරිපත් කළේ මතක තියාගන්න වරලත් ගණනාධිකාරීගේ ආයතනය CA Chartered Account of Sri Lanka right ඒක 1997 දී තමයි මේ යහපාලන රෙගුලාසි සමූහයක් මේ වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ඉදිරිපත් කළා ලංකාවේ right ප්‍රථමයෙන් වශයෙන් මේ යහපාලන පිළිබඳව අදහසක් ඉදිරිපත් කළේ ඊට පස්සේ නැවත වරක් ඒක 2009 දී සංශෝධනය කරලා කොටස් වෙළඳ පොලෙහි ලැයිස්තුගත සමාගම් සඳහා ඒ සමාගම් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේදයයි කියලා මතක තියාගන්න මාර්ගෝපදේශයක් ඉදිරිපත් කළා. මොකද්ද මේ යහපාලනය කියන්නේ? ඊට පස්සේ 2009 දී විනිමය හා සුරකුම් කොමිෂන් සභාව ඒක ස්වේච්ඡාවෙන් පිළිපැදිය යුතු මේ පද්ධතියක් ලෙස ඉදිරිපත් කළාම ශ්‍රී ලංකා මහ බැංකුවත් එය පටන් අරගත්තා ලංකාවේ බැංකු ශේෂ්ත්‍රය තුළ ස්ථාපිත කිරීම සඳහා. හැබැයි ඒක ස්වේච්ඡාවෙන් කරන්න ඕනේ. අපි කැමැත්තෙන් අප විසින්ම කළ යුතු දෙයක් වශයෙන් තමයි මුලදිම හඳුන්වා දුන්නේ. නමුත් ඊට පස්සේ තවදුරටත් මේක පුරුල් වෙලා යනකොට නොයෙකුත් තව අලුත් ඒවා නීති පද්ධති නීතිවලටත් මේක ඇවිල්ලා නීතිමය පද්ධතියක් වශයෙන් එන්න පටන් ගත්තා. එතකොට 2013 දී නැවත වරක් වරලත් ගණකාධිකාරී ආයතනය මතින් අර පිට රටවල් වල සාකච්ඡා කරන ලද කරුණුත් උකහාගෙන කරුණුත් ලබාගෙන නැවත වරක් ඒ සංශෝධනය කිරීමෙන් අර 2009 පටන් ගත්ත දේ 2997 මේ පටන් ගත්ත දේ 2900 නැවත සංශෝධනය කළ 2013 දී ඉතාමත්ම විධිමත් ලෙස ඉදිරිපත් කරලා දුන්නා. එතකොට මතක තියාගන්න බැංකු පද්ධතියට මේ ඉදිරිපත් කිරීමේදී අපි මුලින්ම හඳුන්වා දුන්නේ කුමක් වශයෙන්ද? ස්වේච්ඡාවෙන් කරන කටයුත්තක් වශයෙන්. නමුත් පසුව තේරුම් ගියා මේක ස්වේච්ඡාවෙන් කරලා හරියන්නේ නැහැ. හරි ඒ නිසා මූල්‍ය ආයතන අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු රීති ලෙසට මූල්‍ය ආයතන වෙතට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් රීති ඉදිරිපත් කළා. ඒවා බොහෝ
මේවා ස්වයංපාලනයක් ඇතිවේ අතුව කිව්වත් අවසානයේ ඒක තවදුරටත් ඒ ස්වාධීනත්වය රැකගෙන ඒ වැඩේ කරන්නේ නැති නිසා එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් කරන්නේ නැති නිසා ශ්‍රී ලංකා මහ බැංකුව මොකද කළේ 2018 වසරේදී මුදල් නීති පනත බැංකු පනත වෙන්න මුදල් සමාගම් පනත යටතේ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු යහපාලන රීති පද්ධතියක් බැංකු සහ බැංකු නොවන ආයතන වෙත ඉදිරිපත් කරනවා. දැන් අද වෙනකොට මේක නොඑක් සංශෝධන සහිතව ඇති වෙලා තියෙනවා. දැන් මේක තමයි අපේ කෙටියෙන් සඳහන් කළොත් මේ දක්වා මේ ආයතනික යහපාලනය පටන් ගත්තේ වැඩි ආත නැහැ මේ යහපාලනයනේ. දැන් ඔයගොල්ලෝ දැක්කනේ 1990 ගණන් වල 1992 සිට මේ දක්වා ඇති වෙලා තිබෙන පරිවර්තනය තමයි මම ඉතාමත්ම කෙටියෙන් ඔයගොල්ලන්ට කිව්වේ. පොඩ්ඩක් මතක හිතන්න. ඒතර මතකයිනේ ලෝකේ කොහොමද පටන් ගත්තේ? ලංකාවේ කොහොමද පටන් ගත්තේ? right? එතකොට ලංකාවේ ඉස්සෙල්ලාම පටන් ගත්තේ අපේ පරලත් කරකාධිකාරීන්ගේ ආයතනයේ 1997 ඊට පස්සේ 2009 දී ඒක නවතවත් පොඩි සංශෝධන ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒක කොටස් වෙළඳපොලේ ආයතන වලට සමාගම් වලට ඉදිරිපත් භාවිත කිරීම සඳහා යොදුවා. ඊට පස්සේ ස්වේච්ඡාවෙන් කරන්න කිව්වා. ඊට පස්සේ අපේ බැංකු 2008 වගේ 2006-7 වෙනකොට ඉදිරිපත් කළා. නමුත් මේක ස්වච්ඡාවෙන් කරනවා පාට පෙනෙන්නේ නැති නිසා අවසාන වශයෙන් 2000 වසරේදී 2008 වසරේදී මෙම යහපාලන නීතිමය රීතිමය පද්ධතියක් වශයෙන් යහපාලන රීති පද්ධතියක් වශයෙන් සෑම බැංකුවක්ම සෑම මූල්‍ය ආයතනයක්ම කටයුතු කළ යුතු බව ඉදිරිපත් කරන ලැබුවා. දැන් මම මේ ඉතාමත්ම ඔයගොල්ලොත් එක්ක කෙටියෙන් සාකච්ඡා කළේ මේ දක්වා මේ යහපාලන රෙගුලාසි වපසිරියයි ඒ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්. එතකොට තාමත් මතක තියාගන්න කිසිම ප්‍රශ්නයක් ඔය මං කියපු කොටසෙන් අහලා නැහැ. නමුත් අපි මේ විෂය පතේ ඉගෙන ගන්න කෙනෙක් වශයෙන් අපි දැනගන්න ඕනේ අපි අද තේර හරියට දැන් අර මානවයාගේ අද තත්ත්වය වගේ තමයි. නේද? හෝමෝ සාපියන්ස් තත්ත්වයට ඉස්සෙල්ලා මානවයා යුගය ගැන කතා කළානේ. එතකොට අපි මැනේජ්මන්ට් වල ඉගෙන ගන්නවා කළමනාකාරීත්වය ඉගෙන ගන්නවා ඉවැලියේෂන්ස් ඔෆ් මැනේජ්මන්ට්. මතකයි නේද ඔයගොල්ලන්ට ඒ කාලේ අපි ඉගෙන ගන්න ඇතිනේ. කොහොමද අද දක්වා ඇවිල්ලා තින්නේ කියලා නේද? ඉවොලියුෂන් ඔෆ් මැනේජ්මන්ට් ෆෙඩරික් ටේලර් සිට අද ඇවිල්ලා තියෙන තත්ත්වය දක්වා. ඒ වගේම තමයි යහපාලනයේ මේ අද තියෙන තත්ත්වයට පැමිණීම දක්වා තමයි මම ඉතාමත්ම කෙටියෙන් ඔයගොල්ලන්ට ඒක සාකච්ඡා කරේ. හරි. ඊට පස්සේ අපිට වැදගත්ම කොටසකට තමයි යන්න තියෙන්නේ ආයතනික යහපාලනයේ මූලික අංග. ඉතාමත්ම වැදගත්. මොනවද මේ ආයතනික යහපාලනයේ මූලික අංග මොනවද? right? මොනවද මේ මූලික අංග? වැඩි කොටසක් අපිට වැය කරන්න වෙන්නේ මේකට. මොකද්ද? අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම. අපිට දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම මොකද්ද? ආයතනයේ තුල යහපාලනයක් ඇති කිරීම සඳහා. දෙවෙනි කරුණ අධ්‍යක්ෂක මේ තත්ත්වය ඇති කරන්න නම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමක් ඇතුව වැඩ කරන්න නම් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ සංයුතිය ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිබිය යුතු සංයුතිය විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරුන්ගේ වැදගත්කම ආයතනයේ සංයුතිය කොහොමද හැදිලා තියෙන්න ඕනේ මේ පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කරුණ තමයි මේ අධ්‍යක්ෂකවරුන්ගේ යෝග්‍යතාවය සහ උචිතභාවය fit and proper. ඔයගොල්ලන්ට මතක නේද අපි ඉගෙන ගත්තා 2010 දී මේ සම්බන්ධයෙන් ප්‍රථම වතාවට හොඳ අවබෝධයක් හොඳ මේ ඇති කළේ කවුද? සර් ඩේවිඩ් වෝකර් තමයි මේ යෝග්‍යතාවය තුන මතක තියාගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවත් අලුත් පනත ගේනවා 2021 මං හිතන්නේ අලුත් බැංකු පනතක් අරන් එනවා. ඒ වගේම ඔවුන්ගේ පහුගිය
ඇනුවල් රිපෝර්ට්ස් නැත්නම් වාර්ෂික වාර්තා අරන් ගත්තොත් එහෙම මේ අධ්‍යක්ෂකවරුන්ගේ යෝග්‍යතාවය සහ උචිතභාවය පිළිබඳව සෑහෙන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවධානය යොමු කරලා තියෙනවා. right අපේ නියාමකගේ මේ අවධානය යොමු කරන ලද විශේෂ ඒරියා එකක් තමයි මේ අධ්‍යක්ෂකවරුන්ගේ යෝග්‍යතාවය සහ උචිතභාවය. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද විශේෂයෙන් මේ අධ්‍යක්ෂකවරුගේ පත් කළාම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් අවසරය ගන්න ඕනේ. ඒක ශ්‍රී ලංකා මහා බැංකුව ඒ අධ්‍යක්ෂකවරුගේ අධ්‍යක්ෂකවරු වශයෙන් කටයුතු කිරීම පිළිබඳව මේ එවන්න ඕනේ මේ සාතිකය. කියන්නේ ඔව් අනුමත කරන්න ඕනේ මේ අධ්‍යක්ෂකවරයෙක් බවට පත් කිරීම සඳහා සුදුසුයි කියලා. right ඒක හරි වැදගත් වෙනවා. මොකද අධ්‍යක්ෂක මණ්ඩලයක් නම් මේ ආයතනයේ දුවන්නේ ප්‍රධාන වග කියන්න ඕනේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් දැනීමක් උගත්කමක් තියෙනවා. right ඒ සම්බන්ධයෙන් අපි මේක අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි කතා කරනවා මේ ඩෙලිගේෂන් කියන්නේ කොහොමද පවරන්නේ? ආයතනික යහපාලන ක්‍රියාඵල නැත්නම් ආයතනයේ ක්‍රියා කරගෙන යනකොට ආයතනයේ ප්‍රධාන කරුණු අපි පැවරීම් සිදු කරන්නේ කොහොමද? ඒක වැදගත්කම මොකක්ද? සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා ප්‍රධාන විධායක සහ සභාපතිගේ කාර්යභාර ආයතනය ඇතුළේ යහපාලනයේ. දැන් අපි දන්නවා සමහර වෙලාවට සමහර මූල්‍ය ආයතනවල මූල්‍ය බැංකුවල සභාපති ප්‍රධාන විධායකගේ නිලධාරිගේ රැකියාව කරන්න පටන් ගන්නවා. මොවුන් දෙදෙනෙක් සභාපති කියන්නේ කවුද? ප්‍රධාන විධායක කියන්නේ කවුද? ඔවුන්ගේ කාර්යභාරය නැත්තම් අභ්‍යන්තර මතබැටුම් ඇති වෙන්න පුළුවන්. අපි කියන්නේ යාපාලනයේ අර්බුද ඔන්න ඇති වෙන්න පුළුවන්. සමහර සභාපතිතුමා ප්‍රධාන විධායකයා ඔවුන්ගේ කාර්යයන් පිළිබඳව ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒව මොනවද? අපි පසුව මේ ගැන සාකච්ඡා කරමු. අනිත් එක තමයි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පත් කරන ලද අනු කමිටු. මොනවද මේ අනු කමිටු? අනු කමිටුවල වැදගත්කම මොකද්ද? අනු කමිටුවෙන් කරන්න ඕනේ මොකද්ද? අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඊට පස්සේ කතා කරන්න යන්නේ සම්බන්ධිත පාර්ශ්වයට අදාළ ගනුදෙනු. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය ව්‍යාපාරය කරගෙන යනකොට ඇති වෙන ගනුදෙනු. දැන් උදාහරණයක් ගන්නකො බැංකුවක් ගත්තම මම අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක්. මම ගන්නවා බැංකුවේ ණයක් මේ අඩුපොලියට. එතකොට සම්බන්ධිත පාර්ශ්වයක් මම. එතන බැංකුවේ මට දීලා තියෙනවා නේද රිලේටඩ් පාර්ටි වෙනවා. එතන මම සම්බන්ධිතනේ. මම අධ්‍යක්ෂක කෙනෙක් ඉඳන් මට අඩුපොලියට හම්බ වෙනවා. අන්න ඒ සම්බන්ධයෙන් කටයුතු. ණයක් ගන්නකොට ගන්නේ කොහොමද? කටයුතු පිළිබඳව සාකච්ඡා කරනවා. අනිත් එක ප්‍රධාන වශයෙන් හෙළිදරව් කිරීමක් කරන්න ඕනේ. ගිණුම් වාර්තා හදනකොට සැඟවුණු යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව හෙළිදරව් කිරීම. මේක අපේ accounting standards වලටත් එනවා. right? සහ මෙන්න මේ කරුණු තත්ත්වෙදි කීපය තමයි අපි මේ ආයතනික යහපාලනයේ මූලික අංග ලෙස අපිට දීර්ඝ ලෙස කතා කරනවා. මේ පාඩමෙන් ගොඩාක් ප්‍රශ්න අහනවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ සංයුතිය, අධ්‍යක්ෂක මණ්ඩලයේ වැඩ කරන ප්‍රෝපරිම වයස සීමාව කී වතාවක් එන්න පුළුවන්ද? සංයුතිය කියන්නේ විධායක සහ විධාන නොවන අධ්‍යක්ෂක මණ්ඩලයේ සංයුතිය අධ්‍යක්ෂකවරයෙකුට තිබිය යුතු යෝග්‍යතාවයන් ආදී කරුණු ගොඩාක් පිළිබඳව අපි දීර්ඝ ලෙස මේක සාකච්ඡා කරමු. ඒ නිසා දැන් මේ දක්වා අපි ආයතනික යහපාලනයෙන් අපි මේ දක්වා ඉගෙන ගත්ත දේ ඕගොල්ලන්ට මතකද කියලා බැලුවොත් එහෙම මට මතකනේ අර අපි මුලින්ම මම ඕගොල්ලන්ට දුන්නා මේ කොටසක් මතකයිනේ ආයතනික යහපාලනය යන කුමක්ද? මතකයිනේ කෙටිම විසඳුම මොකද්ද? සමාගමක් ආයතනයේ මෙහෙයවන ලබනීම සහ පාලනය කරන ක්‍රමවේදයට අපි කියනවා ආයතනික යහපාලනය කියලා. right? එහෙනම් සමස්ත යහපාලන රාමුවක මූලිකාංග මතකයිද? මූලිකාංග 8 නීතිමය රාමුව සිට සහභාගීත්වය දක්වා 7. ඊට පස්සේ අපි සාකච්ඡා කළා සාංගමික ව්‍යාපාරී මූලික අරමුණ මතකද? තිරතාරාත්මක පදනමකින්
උනන්දුවක් දක්ෂර පාර්ශ්වයන්ගේ වගකීම හිමිකම ස්ථාවර කිරීම ස්ථිර කිරීම නැත්නම් තහවුරු කිරීමයි right ඊට පස්සේ සාකච්ඡා කළා යහපාලනයේ වැදගත්කම ඒකේ වාසි අපි කීපයක් සාකච්ඡා කළා දීර්ඝ ලෙස ඊට පස්සේ අපි සාකච්ඡා කළා යහපාලන රෙගුලාසි වපසරිය ජාත්‍යන්තර දේශීය වශයෙන් අද දක්වා ඇවිල්ලා තියෙන ආකාරයේ ආයතනික යහපාලනය ඊට පස්සේ අද අපි සාකච්ඡා කළා කෙටියෙන් සාකච්ඡා කළා මොනවද මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිබෙන මූලික අංග මොනවද කියලා. එතකොට එහෙමනම් අපි අද දැන් මේ ටික අපි අද ඉගෙන ගත්ත දේවල් අපි මෙතනින් මේක අපි නවත්වලා